ආයිබුවන් සුපුරුදු මේ මමද අදත් ඔබ වෙතට අපි ගෙන එන්න සූදානම්. අද මේ කතාව අවසානයේ ඔබට ඔබේ ජීවිතයට ලොකු වටිනාකමක් එකතු කරගන්නට පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වැඩි මෙහෙම පටන් ගමු. අවුරුදු 13ක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගෝලයෝ 50000කට අධික සංඛ්‍යාවක් නර්තනය. අද මම කතා කරන්න යන්නේ හල්ලලුව කංකානම්ගේ ලලිත් පැරකුම් එක්ක. අයිබෝන් මගේ පළවෙනි ප්‍රශ්නේ ගැටකොස්සාවේ මැර ලලිත් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. එයා කරපු හොඳම වලිය මතකය. හොඳම වලිය කියන්නේ මම ඉස්කෝලේ කාලේ ගැටකොස්සා මැරෙච්චනේ මම ඉස්කෝලේ කාලේ තමයි පොඩ්ඩක් චන්ඩිගන් තියාගෙන ඉඳී. ඒ අපේ ඉස්කෝලට අලුතෙන් එන එලෙවල් වලට ළමයි. එතකොට අපි ආයනේ ණයට පොඩ්ඩක් එකවට එන්න දෙන්නේ නැහැ. පොඩි සද්දයක් එහෙම දානවා. ඇත්තට මේ අසල් තිබිච්ච දේවල් දාලා එක ළමයට කොහොම හරි අපේ ගමට හැපෙත්ති ගමෙන් යමෙත් තමයි යාවේ. එයාට සින්දුවක් කියන්න ගහම කියන්න බෑ කිව්වා. ඊට පස්සේ අපි ඔය එක පොඩි මිනිහගෙන් කණෙන් අදලා නම්මනම් පොඩි වලි ටිකක් දැම්මා. ඊට පස්සේ ඒක ප්‍රශ්න අතරින් ඉවරුණා. ඊටලා මමයි මගේ යාළුවයි මගේ යාළුවෝ ඉන්නේ ඒගාගේ ගමේ. අපි දෙන්නා ගමට යනකොට එයාගේ ගමේ 35ක් විතර සෙට් කරගෙන මගේ යාළුවට හොඳටම ගැහුවා. ඒ කියන්නේ මට එක කනේ පාරක් ගැහුවා. ඒගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ මම පොඩ්ඩක් ලයින් එකේ ඉන්නකල මගේ යාළුවට 35ක් විතර ටරන් ගහුවා. මමත් ඉතින් බේරගත්තා. මට හොඳ කනේ පාරක් වැදුනා. ඊට පස්සේ ඒ කියන්නේ අපිට හොඳටම ගැහුවා. යාළුවට හොඳටම ගැහුවා මගේ. ඊට පස්සේ පහුවදා ඉස්කෝලේ එනකන් ඉඳලා අපේ පන්ති ඉන්න බොයිස්ලා 8 දෙනෙක් එක්ක ඒ ළමයට ගැහුවා කියන්නේ සුපිරිම ගැහිල්ලක් ගැහුවා. ඒක ලේ වුණ යනකම්ම ගැහුවා. ඒක ඉස්කෝලේ යන කාලේ ඒක හොඳ නෑ එහෙම දේවල් කරන්න. ඒක අපි චෝටි කාලේ හැබැයි ඊට පස්සේ එයාට කියන්නේ හොස්පිටල් නතරකම්ම ගැහුවා. ඊට පස්සේ ලොකුවට මේක ප්‍රශ්නේ ගියා. ඊට පස්සේ ඉතින් ආයි අපිත් යාගේ සමාව අරගෙන ඉස්කෝලේ ප්‍රින්සිපල් අපින් සමාව අරගෙන ඔක්කොම කළා. වැඩේ නවතුණා. ඒක තමයි දරුණුවටම ගියේ. දැන් මේ ඒ ගැටකොස්ස මැර ලලිත් ඊට පස්සේ කරාටි ලලිත් වෙනවා මේ ඕලෙවල් කාලේ. ඇයි එහෙම උනේ? කියන්නේ දැන් එහෙම මහා එහෙම බල පරාක්‍රමයක් තියන්නේ දෙලක පාටම උපාසක ලෙවල් එකට ආවේ නැහැ. උපාසක ලෙවල් එකට නෙමෙයි. ඒ මට කරාටි මාස්ටර් කියන්නේ මම චූටි කරාටි මාස්ටර්. කරාටි මාස්ටර් කියන්නේ චූටි කාලේ. ඒ චූටි කාලේ කියන්නේ ඇත්තටම ගත්තොත් එහම අපි ධාරිතාවතින් මං අඩුම පට්ටමේ ඉඳපු ළමයෙක්. එතකොට මට මගේ ෂර්ට් එකේ බොත්තම් තිබ්බේ නැහැ. ඒ කියන්නේ මගේ තියෙනවා ඉස්කෝලේ ඇරලා අවිල්ලා හැම සමහර වෙලාවෙන් එකම ෂර්ට් එක තමයි තියෙන්නේ. එක බොත්තමක් ගන්න නැහැ කැඩිලා. ඉතින් මම කලිසම දෙපැත්තට යට කරලා තමයි ෂර්ට් එක අඳින්නේ. දෙපැත්තට දාලා අඳින්නේ. එතකොට නෑ ඒක පේන්නේ අර කරාටි වල අපි අඳින කිට් එක වගේ. ඉතින් ඒක තමයි මට කියන්නේ කරාටි මාස්ටර් කියලා. මොකද ඒක මගේ අයිකන් එක වගේ තිබ්බේ ඒ ෂර්ට් එක විතරයි. ඒකෙන් තමයි මට කියන්නේ කරාටි මාස්ටර් කියලා ෂර්ට් එක දෙපැත්තට යට කරලා අඳින හින්දා. දැන් අර තිබිච්ච අර මේ පොඩි මහා ප්‍රවේගකාරී ගතිය අඩු වෙනවනේ ඕලෙවල් ඒ ලෙවල් වල. මොකක්ද සිද්ධියක් බලපෑවද නැත්නම් නිකම්ම හිතුවද මෙහෙම මම හැමතිස්සෙම මම බුද්ධ ධර්මයේ කියන එක හොඳටම අදහන කෙනෙක්. පොඩි කාලේ ඉඳන්ම අද වෙනකම් මම කියන්නේ සිගරට් එකක් බීර් එකක්වත් බීලා නැහැ. මම බුද්ධ ධර්මයේ කියන එක තමයි මගේ ජීවිතේ කුමක් හොවාගමක් හරියට දාන්න ඕනේ. ඉතින් මම හැමතිස්සෙම හිතනවා මේ දේ මට වුණොත් මොකද වෙන්නේ? මගේ අයියට වුණොත්, මගේ අම්මට වුණොත්, මගේ තාත්තට වුණොත් කියලා මම මගේ ළඟම කෙනෙකුට සමාන කරලා බලනවා. එක දවසක් මම ඉස්කෝලේ ඇරලා ඉන්නකොට එන බයික් එකකින් ට්‍රේල් බයික් එකකින් බොයි කෙනෙකුයි ගර්ල් කෙනෙකුයි ආවා අපේ ඉස්කෝලේ තියෙන හන්දියේ. ඇවිල්ලා එනකොටම හන්දිය දිහා වැන්න බයික් එකේ. ඊට පස්සේ පිටිපස්සෙනුත් ආවේ වගේම බයික් සෙට් එකක්. ඊට පස්සේ අර ගර්ල් ගේ ඉස්සරහයි බොයිට ගැහුවා ගර්ල් බේර ගන්න හදනවා යාව. ගර්ල්ටත් කනේ පාරවල් දෙයක් විතර ගැහුවා. ඊට පස්සේ මට අපිට ඒතොර බේර ගන්න වෙයි අපි පොඩි ආවේ ලොකු සෙට් එකක්. ඉතින් ඒතොර මම හිතුවා ඒ කියන්නේ මේ මිනිස්සයාත් කාට හරි දවසක් ගහන්නේ. එයාද ගර්ල් ගියා ඉස්සරහා ගුටි ගන්න. කොච්චර ලැජ්ජද තමන්ගේ වයිෆ් ඉස්සරහා ඉතර ගුටි ගන්න හම්බුනහම යාගේ ගර්ල් අඬනවා අනේ ගහන්න එපා මගේට ගහන්න එපා. ඒත් හොඳටම ගැහුවා. ඊට පස්සේ මම හිතුවා මෙයත් මේ කාට හරි ගහන්න නැති දවසක ඒක තමයි මේ ගමේ කොල්ලෝ ටික එකතු කරලා මෙයාට ගහන්නේ. මටත් දවසක මමත් මෙහෙම චණ්ඩිකම් කරලා මටත් මගේ වයිෆ් ඉස්සරහා දවසක මේ වගේ ගුටි ගන්න වුණොත් මගේ වයිෆ් කොච්චර අසරණ වෙයිද? මගේ අම්මා තාත්තා කොච්චර අසරණ වෙයිද? මගේ සහෝදර කොච්චර එදායින් පස්සේ මම හිතාගත්තා නෑ. මං ආයි මේවට යන්නේ. හැබැයි අදටත් මට වරදක් කරොත් මං කරුණක් ගහනවා. ඇත්තට මට වරදක් කරොත් මම ගහනවා. හැබැයි මං කරුණ නිකන් පැටලෙන්නේ නැහැ. දැන් මට මේ ප්‍රශ්න ටික පස්සට අහන්න තුනේ. හැබැයි පොඩි කෑල්ලක් ආපු නිසා දැන් අපි බෞද්ධ දර්ශනය බෞද්ධ ආගම ඇතුළේ බෞද්ධ දර්ශනයක් තියෙනවා ලෝකෙම පිළිගන්න. සහ අපි ඒ ඇතුළේ ආමිෂ පූජා ගොඩාක් කරනවා. අපි හිතනවා ඒ තමයි අපේ සැනසීම කියලා. ඔබ විශ්වාස කරන්නේ බෞද්ධ දර්ශනයද නැත්නම් ඒ උස්සේ තිබෙන පුද පූජා විදිත් එක්ක අපි ළඟා කරගන්න පින්දහම්ද? මොකක්ද මේ දෙකෙන් ඔබේ තේරීම? මෙහෙමයි. එතකොට අපි ඇත්තම කතාව ගත්තොත් ධර්මයේ හසිරෙන්න ධර්මයේ ආරක්ෂා කරනවා. එතකොට බෞද්ධ කෙනෙක් අපි එකම තමයි අපි පින්දහම් කරන එක. පින්දහම් කරන එක වල අනිවාර්යයෙන්ම දෙයක් තියෙනවා. අපි දෙයක් දුන්නොත් අනිවාර්යෙන් ලැබෙනවා. ඒකට හොඳම උදාහරණේ අපි හම්බ පැලයක් හිටෙවොත් හම්බ වෙන්නේ හම්බ ගෙඩිය විතරයි.
පොල් පැලකට හම්බෙන පොල් ගෙඩි. අපි කරන කර්ම යනුව තමයි අපේ ක්‍රියාව හම්බෙන්නේ. ඉතින් අපි පින්දහම් කරන තරමට අපේ ලයිෆ් එකේ හොඳ වෙන තරමට අපිට ගොඩක් දේවල් ලැබෙනවා. බුද්ධ ධර්මයේ තනින් කියන්නේ ඔබට තියෙන දේවල් දෙන්න. එතකොට තව දේවල් ලැබෙනවා. අපේ ජීවිතේ අපේ උනාට අපි ආදරේ. අතන අපේ ලයිෆ් එකට අපි ආදරේ. අපි තාම රහත් වෙලා නැහැ. ඉතින් මම කියන්නේ පින්දහම් කරන්න ඕනේ, පූජා කරන්න ඕනේ. ඒ හරහා තමයි ජීවිතේට හිතන්නේ නැති විශාල දේවල් ලැබෙන්නේ. මම පොඩි එකතු කිරීමක් කරනද ඔබ තායිලන්තේ වගේ රටවලට ගිහින් නැතිනේ. තායිලන්තේ වගේ රටවල බුදුදහම මිනිස්සු ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරන් තියෙනවා. අපි පොඩ්ඩක් වෙනම ඒ කියන්නේ ධර්මයේ වෙනම පොත්පත් කියවන ටික වෙනම එහෙම තියාගෙන ඉන්නවා. ඒක ගැන ඔබේ අදහස? ඒ මෙහෙමයි. ආම කියන්නේ අපි දැන් කුමක් හෝ දෙයක් කරන කලකට ඇලීගෙනම කරන්න ඕනේ. දැන් බුද්ධ ධර්මයේ ගුහම ඒකට ඇලීගෙන හැමතිස්සෙම පන්සලට ගිහලා හැමතිස්සෙම එහෙම කරන කට්ටිය හරියට කරන්නෙත් නැහැ. අවංගව කතා කරගත්තොත් එහෙම. අපි නිකන් ගමුකෝ අපේ ගමේ ඉන්නවා ආච්චිලා සීයලා ඉන්නවා. සුදු ඇඳගෙන පන්සලේම කොවිලා බිලෝ. හැබැයි ගත්තොත් කේලන් ටික කියගෙන වටේ ඉන්නේ. ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. දැන් මම ගත්තොත් මම කාර් එකේ කොහෙ ගියත් මම බුදු පිළිමයක් දැක්කොත් මම මෙහෙම කළා වැඳලා. කියන්නේ මම මගේ බුදු පහන තියනවට වෙලාවක් නැහැ. හැබැයි මම කවදාකවත් ගෙදරින් බුදු පහන තියනට එළියට බහින්නේ නැහැ. මම රෑ 2ට ගෙදර ගියත් මම බුදු පහන තියලා තමයි නිදාගන්නේ. ඒකට වෙලාවක් නැහැ. හැබැයි මගේ හැමතිස්සෙම හදවතේ බුද්ධ ධර්මයේ කියන එක තියෙනවා. හැබැයි ඒක පන්සලකට මම ඕනනම් මාස 6කට වසරයක් ගිහලා නැතුව ඇති. හැබැයි මගේ හදවතේ බුද්ධ ධර්මයේ කියන එක තියෙනවා. මගේ හදවතේ හැමතිස්සෙම මගේ ධර්මයේ කියන එක ඇතුලේ තියෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. එතකොට කවදාකවත් වැරදි කරන්නේ. මම පන්සලට යන්නම ඕනේ නැහැ. ආගමට යන්නම ඕනේ නැහැ. හැබැයි ධර්මයේ හැසිරෙන්න. ඒක ඇතුලේ මාර්ගයක් තියෙනවා. පළවෙනි ගීතය දිලිඳුනේ දරුවනේ. ඇයි මේ ගීතයට කැමති? ඇත්තටම දිලිඳුනේ දරුවනේ ගීතයට කැමති මම. ඉතින් අපි ඒක අම්මා ගැන තමයි කියන්නේ. අම්මා තමයි මගේ ජීවිතේ පොඩි කාලේ ඉඳන් තිබුණු ශක්තිය. ඉතින් අම්මාගේ පියව කිරියෝල ශක්තිය තමයි අද ලලිත් පැරකුම් කියන මහා චරිතේ ඊටම ශක්තිමත් චරිතයක් විතර ඉන්නේ. ඉතින් මම ඒ සින්දුර මං ආසයි කියන්නේ දුප්පත් වුණත් පොසත් වුණත් කොහොම වුණත් තමන්ගේ අම්මගේ ශක්තිය අම්මගේ කිරියෝලින් බීලා ආවොත් තමන්ට අම්මට ආදරය කරනවා තාත්තට ආදරය කරනවා ඒ ජයග්‍රහණය ගන්න එක මහලු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අම්මගේ ආශිර්වාදය තාත්තගේ ආශිර්වාදය ගන්න බෑ කිසි දෙයකින්. අද අපේ කතාබහ නර්තනයේ සූවිසුරුකම් දාපු චරිතයක්. ඒ තමයි ලලිත් පැරකුම්. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. සමහර දේවල් කතා කරන්න මම මේ අපේ වෙලාව ටිකක් මදි. කොහොම හරි වැඩි කළමනාකරණය කරගෙන යමු. අම්මා ගැන කතා කරා. මේ බෙල්ලේ අම්මා කියලා තාත්තා මම අහන ප්‍රශ්නේ අම්මා කියන්නේ අපිට මහමෙරක් වගේ තාත්තා කියන්නේ අපිට මහමෙරක් වගේ. ආදරේ අඩු වැඩි කියන්නේ ලං වෙන විදිහ අනුව පොඩ වෙනස් වෙන්න පුළුවන්. අම්මා ගැන ජීවිතේ තියෙන ලස්සනම සුන්දරම සංවේදීන් මතක මොකක්ද? සමහර තැන්වලදී අපිට වැඩියෙන් ආදරේ දැනෙනවා. මෙහෙමයි. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් අපි ගොඩක් සල්ලි තිබිච්ච ෆැමිලි එකක් අපේ තාත්තගේ පැත්ත. එතකොට තාත්තා බීලා හැමදේම නැති කරගෙන මං ඉපදෙනකොට අඩියේ ඉන්නේ අපි. එතකොට ගත්තොත් එහෙම ත්‍රිවිල් එකක් තරම්වත් නෑ අපේ ගේ සයිස් එක. එතකොට කොහොම හරි තාත්තා අපේ අඳපාංගොඩ ගැටකොස්සා කියන ගමේ තමයි ගේ හදන්නේ. මං ඉපදෙන්න කලින් ඇවිල්ලා ඒ ගේත් වැරදියට හදලා කොහොම හරි ගේ කඩන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අම්මා තමයි අපිව බලාගන්නේ. තාත්තා ණය වෙලා අපිව දාලා යන්න අවුරුදු 4ක් තාත්තා අපිව දාලා ගිහිල්ලා තියෙනවා. මම චූටි කාලේ. ඒක තාත්තගේ වැරද්දක් නෙමෙයි. කතා ණය බැරි දේවගේ වාගන්න බැරි කමට තාත්තා දාලා ඉඳලා අපේ අම්මත් එක්ක අපේ ළමයි 6 දෙනයි අම්මගේ මල්ලි වයිෆ්ලා ළමයි 7 දෙනා ළමයි 9 දෙනෙක් අම්මා බලා ගන්නවා දලු කඩලා. ඉතින් අම්මා ගොඩක් දුක් විඳා. අපි බලාගෙන අපිත් පුළුවන් උපරිමයෙන්ම දලු ගොඩන්න ගියා වැලි ගොඩ දැම්මා ගස් කැපුවා පවුලට උපරිම ශක්තිය දෙන්න පුළුවන් තරම් තිබ්බා. මම එක දවසක් ඒ කියන්නේ මම ඉස්කෝලෙන් බාලදක්ෂ කඳුරකට තේරිලා මම තමයි අපේ ඉස්කෝලේ හොඳම බාලදක්ෂ. ඉතින් කැම්ප් එකකට අපි ගියා දවස් 7කට. දවස් 7කට කැම්ප් එකකට ගියාම ඉතින් මම දන්නවා අම්මට සල්ලි නැහැ. මම යවන්න සල්ලිත් නැහැ. එතනට පොඩි වීදමක් යනවා රුපියල් 700ක් විතර වීදම යනවා ඒ කැම්ප් එකට. ඉතින් ඒකත් ලොකු ගාණක්. ඇත්තම රුපියල් 210ක් වගේ තමයි දවස්වල දලු ගොඩ හම්බ වෙන්නේ. එතන අම්මා දවස් 4ක විතර සල්ලි තමයි මට දෙන්න ඕනේ. ඊට පස්සේ කොහොමද මම කැම්ප් එකට ගියා. මම කැම්ප් එකකින් ගිහලා මම තමයි හොඳම වැඩ කරන්නේ. දඩබඩ කරලා වැඩ කරන් යනවා. ඊට පස්සේ දවස් 3කට වගේ පාරක් අම්මලා තාත්තලා එනවා ගෙවල් වලින් බලන්න. අපේ කැම්ප් එකේ හැමෝගම අම්මලා තාත්තලා බලන්න එනවා. එතකොට එනකොට දැන් අද අම්මා තාත්තා කෙනෙක් හෙට අම්මා තාත්තා කෙනෙක් ඔහොම තමයි දවස් 4 ගෙන්නන්නේ. අම්මලා තාත්තලව ඒ කියන්නේ හැමෝම ගෙන්නන්න බැරි හින්දා. ඉතින් අම්මලා තාත්තලා එනකොට අම්මලා තාත්තලා කැම අරන් එනවා ළමයින්ට. ඒ කියන්නේ ඒට කැම්ප් එකේ ඉන්නවා 25ක් 30ක් විතර ඉස්කෝල. ඉතින් අර අනිත් ළමයි අම්මලා කෙනෙක් අහව එන බලාගෙන ඉන්නේ. කැම අරන් එනවා. දැන් මම දන්නවා මගේ අම්මා ඉන්න දවස් මට දැන් මට බයයි. මම දන්නවා අපේ අම්මට ගේන්න මුකුත් නැහැ කියලා. මම මාර විදිහට එතන මගේ දවස් දැන් මගේ අම්මා ඉන්න දවසේ මම මාර අසරණයි. මම දන්නවා අපේ අම්මට ගේන්න විදියක් නැහැ. දැන් මම මොකද කරන්නේ කියලා. ඒත් අම්මා එනවා කියලාත් මම දන්නවා. ඊට පස්සේ කොහොම හරි අම්මාව පස්සේ ඇත්තටම මම මොකද ගෙනල්ලා තිබ්බේ නැහැ. අම්මා එහෙම දන්නෙත් නැහැ.
මම මාර්ගය අසරණ කියලා මම දැනගත්තා. ඒ කියන්නේ මට අම්මා දැක්කම මට දුකයි. මොකද කියන්නේ මගේ අම්මට නෑ දැන් ළමයිත් බලන් ඉන්නවා. අම්මා ඇවිල්ලා ඊට පස්සේ කතා කරලා වැඳලා කියලා ගියා. ඊට පස්සේ දැන් යාළුවෝ ඇවිල්ලා අහනවා දැන් මොනවද ගෙනාවේ කියලා. ඊට පස්සේ මම දැන් මට කරගන්න දෙයක් නෑ. මං කොහොම මචං අර සීන් එකක් වෙලා තියෙන්නේ. අම්මා එනකොට බස් එක ගාව බල්ලෙක් පැනලා අම්මගේ මචං අපිට වණ්ඩුවා නම් මනම් හදාගෙන ඇවිල්ලා ඔක්කොම මෙట్లా මචං බල්ලා පැනපු හින්දා ඔක්කොම කියලා මං එන බොරුවක් ගැහුවා. ඉතින් මං ඒ බොරුව කිව්වට මට දුක නෑ. මගේ අම්මව බේර ගන්න සහ මම බේර ගන්න මං ඒ දේ කිව්වේ. ඊට පස්සේ පොල්ලොත් අම්මා මචං එහෙම කියලා ඒකට රැවටුණා. ඇත්තටම කෝත් එහෙම මගේ බොරුවට රැවටුණා. හැබැයි මගේ අම්මව බේරගත්තා. ඉතින් මට මාර අසරණයි. අම්මා දැනගත්තා කට්ටිය බලාපොරොත්තුෙන් ඉන්නවා කෑම කියලා. ඉතින් ඒක මං අපේ අම්මගේ ඇස් දෙකනොත් මං දැක්කා. මමත් ඒක අත්විඳා. ඉතින් ඒක ජීවිතේ අම්මා ගැන ආදරේ තවත් වැඩි වෙන්න ඉතින් හේතුව. 88 89 ඊට පස්සේ 94 93 වගේ කාලේ ගෙට ගල් ගහනවා. ඊට පස්සේ පාර යනකොට මේ අයිනට වෙලා යන්නේ. ඊට පස්සේ කනට ගහලා යනවා කට්ටිය. මේ අසීරුකම් කොහොමද ඒ කාලේ දරාගත්තේ? මෙහෙමයි. ඒ කියන්නේ මගේ පොඩි කාලේ නම් මම හිත හයියයි. ඒ කියන්නේ අපේ අම්මෝගේ මෙහෙමයි. අපි කියන දුප්පත්කම කියන එක අද කියන්න ලැජ්ජ නෑ මම නම් බින්දුවක්වත්. ඒ කියන්නේ හොඳම තැනක අපි ඉන්නවා අපි. ඒ කියන්නේ ඒ දවස්වල ඉතින් අපිට අපි වැඩ කරේ පොඩි කාලේ ඉඳන් අපිට ඇත්තටම කන්න නෑ. අපි කන්නේ දවසට එක වේලයි. එක්ක රැයට තමයි කොහොමත් ඒ කන්නේ බතල මඤ්ඤොක්ක මොන හරි තමයි. ඉතින් අපි මම ගස්ලබු ගස් නැකලා තිනවා කැම්පින් යනට. ගස්ලබු ගස් ඒ කියන්නේ වැලිගොඩ දාලා තිනවා ගල් බඩිස් එකට. ඉතින් ගොඩක් වැඩ කරා. ඉතින් ඒ කියන්නේ ඒ දවස්වල අපි අර ඇට්ටරයි කියන්නේ. ඇට්ටර කියන කොල්ලෝ. ඉතින් කවුලකුත් නෑ ගස්වල නැගලා ඉන්නේ. කණේ පාරක් ගහුව කියන එක මහ දෙයක් නෙමෙයි. ඒ දවස්වල මිනිස්සේ ආලි මචං කියලා හරියා කියලා පොඩියක් ගහලා නැක කන්ට ගහලා බේරුණා කියන එක සතුටු වෙනවා. ඒ දවස්වල හිටියට ඒක ඉතින් එච්චර මවුලක් නෑ ඇක්ටර් ගතියත් එක්ක ඒ දවස්වල තියෙන හයියත් එක්ක ඒක නම් මහා සිම්පල් දෙයක්. ඒක එච්චර හිතන්නේ නෑ දැන් මට ආයිත් පොඩ්ඩක් ගන්න ඕනේ මේ අද අපේ මේ කතා බහ තුළ ඔබට සුවිශේෂී කාරණා ගොඩක් ජීවිතේ කියන කාරණේ ගැන කතා කරනකොට හඳපාන්ගොඩ මහාවිද්‍යාලයේ ඉගෙන ගත්ත ඔබ ඒ කියන්නේ බ්‍රයිට් එක්ද මැට් එක්ද වගේ කෑල්ලකට ආව ඉගෙන ගන්න උමනාව තිබුණා එහෙම අවශ්‍යතාවක් මම හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. මම පස් පාරක් එක දිගට ඉස්කෝලේ හැමදාම ගිහපු ළමයට හම්බ වෙන තෑග්ග දිනාගෙන තියෙනවා. මම ඉස්කෝලේ සාමාන්‍යයෙන් මම ඔලුවේ පාස්. එතනින් හරිය මම A level කළා නැහැ. මම සාමාන්‍ය ඉස්කෝලේ අපි පන්ති 40ක් විතර ඉන්නවා. මම 10 12 9 වගේ ගන්නවා. හොඳට ඉගෙන ගන්නවා. බාහිර ක්‍රියාකාරකම් අංශෙත් හොඳම ළමයා ඉතින් මම. A level නොකිරීම විශ්වවිද්‍යාලයට නොයාම කියන එක අද වෙනකොට දකින්නේ දැනෙන්නේ කොහොමද? අද මම ඇත්තට මම ඉන්න ගැන 100 සතුටුයි. ඉතින් මම කැම්පස් මම කියන මම කොහොමත් කැම්පස් පාස් වෙන එක නැහැ. මම මගේ දින අපි අධ්‍යාපනය අපිට ඉගෙන ගන්න දින ආර්ථික මට්ටමත් එක්ක ඉතින් අද මගේ පන්ති කැම්පස් ගිහපු ළමයින්ට වඩා අද හොඳ තැනක මම ඉන්නේ. මගේ පන්ති වල ඉගෙන ගත්ත ළමයින්ට වඩා සමාජ ඉගෙන ගත්ත ළමයින්ට වඩා අද ලංකාවේ ලලිත් කිව්වම බ්‍රෑන්ඩ් එකක් හදලා නමක් හදලා ඉන්නවා. ඉතින් මම හිතනවා ඒක මගේ දෛවය. මම කියන්නේ කවුරුත් ඉගෙන ගන්න එපා කියලා. අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තේ නැත්නම් කිසි දෙයක් කරන්න බෑ. ඒක ඉගෙන ගන්න ඕනේ. හැබැයි ඉගෙන ගන්නවට වඩා තමන් ගැන තියෙන ශක්තිය සහ තමන්ට ඒ කියන්නේ අපි කියන්නේ ඒකට මොකද්ද කියන්නේ මේ තමන්ට දෙයක් පුළුවන් හැමෝටම දෙයක් පුළුවන්. තමන්ට තමන්ගේ හැකියාවක් තියෙනවා නම් එහන්නේ ස්වයං හැකියාවෙන් දියුණු පුළුවන් නම් ඒක ඊට වඩා පට්ට. අපි ආදරණීය ගීතයකට යමු S2 පුරා. ඇයි ඒ ගීතෙට කැමති? ඒක කියන්නේ මම මගේ දැන් ඇත්තම කතා කරොත් ඒක මම දන්නේ නැහැ හේතුවයි කියලා. දැන් වෙඩින් වලත් අපි ෆන්ක්ෂන් වල අපි ඩාන්ස් කරනවා. වෙඩින් වල ඩාන්ස් කරත් මම ඒ සින්දුවට තමයි මගේ ගර්ල්ස්ලා කට්ටිය නටවන්නේ. ඒක ඒ ශෂිකාන්ත සඳලා සින්දු මහ රසයි. ඒකට ඇයි කියන්න මම දන්නේ නැහැ. ඒ සින්දුව ඇහෙද්දි මාර ෆීල් එකක් දැනෙනවා ඒකට. අද දවසේ අපේ මේ මමද කතා බහ මම නර්තනාචාර්ය කිව්වොත් හරියද? ඒ කියන්නේ දැන් ඔබට මට හිතන්නේ ඒක නිකන් පාවිච්චි කරාම නිකන් ඒක පොඩ්ඩ මදි වගේ. තව පොඩ්ඩ උඩ ලෙවල් එකක ඉන්නවා වගේ කේස් එකක් තියෙනවා. මම අර ඒක කියන්නේ අපි ගරු නම්බුනාම 10ක් මට තියෙනවා. දේශපාලන විශ්වකීර්ති කලා විභූෂණ මෙහෙම ගොඩක් තියෙනවා. මොනවද හරි මෙහෙම කරන්න ලලිත් පෙරකෝ කියන්නේ ආයි සරලව සිම්පල් යන වැඩ. ඒක හොඳයි. ඊළඟට දැන් මේ ඇගේ තැන් 200ක් විතර විවිධ අඩන්තේට්ටන් හානිවලට අඩන්තේට්ටන් කියන හානිවලට ලක් වෙලා තිනවා මේ විවිධ අත්හදා බැලීම් කරන්න ගිහිල්ලා. ඊට අමතරව ජජ්මන්ට් එකකදී දනීසට වෙනකන් විනාඩි 28ක් පිලිස්සෙමින් හිටියා.
ඒක පොඩ්ඩක් නිකන් කාට හරි හිතෙන්න පුළුවන් අතිශයෝක්තියක් කියලා. මෙහෙමයි. ඒ කියන්නේ මම හැමතිස්සෙම අත්දැක බැලින් බලනවා. ඒ කියන්නේ මගේ ළඟ ඉන්නවා මගේම ක්‍රූ එකක් සහ මගේ අයියා ඇතුළු මගේ ඩාන්සින් ටීම් වල ඉන්න ගුරුවරු 9 දෙනෙක්. ඒ කියන්නේ තනිකර මම්ම තමයි මගේම ශක්තිය. ඉතින් අපි දෙයක් කරන්න කලින් අපි ඒක රීසල් කරනවා. අපි ප්‍රැක්ටිස් කරනවා. මුලින්ම මට කරනවා මගේ ළමයි ඉන්නවා. අපි සෙට් එක කරගන්න. ඉතින් ගොඩක් ඒවා අත්දැකීම් බැලින් බලනකොට මට ඩැමේජ් වෙනවා. ඉතින් මම මුලින්ම ඒක තරගයක ගිනි ගොඩක් උඩ ඩාන්ස් කරනවා. ඒකට කොහොම හරි කට්ටිය වැරදිමින් හෝ පෙට්‍රල් එකතු කරලා තියෙනවා. අවසාන මොහොතේ ස්ටේජ් එකට යනකම් ඒක ඩාන්ස් එක අන්තිමේදී තමයි ගිනි ගොඩ පත්තු මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වැරදීමකින් පෙට්‍රල් එකතු කරා කියන්නේ මෙතන වෙන මොකක් හරි දාතියක් දාන්නේ. නෑ වැරදිමකින්. ඒ කියන්නේ අපි ඩාන්ස් කරන කලින් කට්ටියට පෙට්‍රල් දාලා තියෙනවා. ඒ කියන්නේ ඒක හිතලා දැම්මද වැරදිලා දැම්මද කියලා මම S2 දැකලා නැහැ. ඉතින් මට කාටවත් කියන්න බෑ මේක උරු දාලා තියෙනවා කියලා. කොහොම හරි ඒක අපි දන්නවා ගිනි ගන්නේ මේ මට්ටමට කියලා. හැබැයි මේක ගිනි ගන්නවා මටත් වඩා උස ගිනි ජාලාවක් කියලා. එතකොට ඒක කවදාකවත් එහෙම වෙන්න බෑ. මොකද මම 7 පාරක් විතර රීසල් කරපු එකක් තමයි කරන්නේ. මොකද අපි මේ දවස්වල ඇත්තම එහෙම දර ටික තියලා බඩු ටික තියලා අපි වටේ යනවා තේ බොන්න ඇවිදින්න ඉතින් යනවා ඉතින් කොල්ලෝනේ. එතකොට කවුරු හරි පෙට්‍රල් මිස් කරලා තියෙන එක ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි ඊට පස්සේ නැටුම මැද්දේ තමයි ගිනි ගොඩ ගහන්නේ. ගිනි ගොඩ ගහනකොට ලයිව් යනවා ෂෝ එක කම්පිටිෂන් එක ජජ්ජස් ලොක්කොම ඉන්නේ. එතකොට අයික රිවර්ස් එකට නවත්තන්න බෑ. එතකොට කොහොමද මම පේල්. ගිනි ගොඩ කොට පස්සේ ගිනි ගොඩ මටත් වඩා ඇවිලෙනවා. මම දන්නවා දැන් මේක මම පිච්චෙනවා කියලා. හැබැයි මට ඒත් මගේ තරංග යනවා මට ගිනි ගොඩ හනින්න සිද්ධ වෙනවා. දෙපාරයි පනින්නේ. මගේ කකුල් දෙක අදටත් පැල්ලම් තියෙනවා. මෙතන ගත්තොත් එහෙම මට පේන්නේ. මෙතන දනිස ගාවට නකන් බින්දුවක් කන්න දෙන හොඳට පිච්චෙනවා. හැබැයි එහෙම පිච්චලත් අදටත් ඒ කම්පිටිෂන් එකේ තිබු ජජ්මන්ට් එකවත් channel එකවත් දන්නේ නැහැ මම පිච්චුණා කියලා. මම විනාඩි 28 හරියට 28යි තප්පර ගාණක් හයි කැමරා ටික හැදලා තමයි ජජ්මන්ට් එක ගන්නේ. කවදාකවත් කම්පිටිෂන් එක කියන්නේ රියැලිටි ටීවී කම්පිටිෂන් එක මේ එකපාරටම කමෙන්ට් එක දෙන්නේ IT කැමරාස් හදලා ඕන විදිහට හදලා ටේක් කරලා පටන් ගන්නකොට විනාඩි 29ක් මම හිටගෙන ඉන්නවා ජජ් බෝඩ් එකට දැනෙන්නවත් නැතුව කමෙන්ට් එක ගන්න hina වෙලා ඉන්නවා. ඊළඟ පාර මම වේ වටෙන් තේරෙනවා. ඉතින් ඊට පස්සේ මම මාස 6ක් තනිකර කෙහෙල් කොලේ උඩ විතරයි ඉන්නේ නිදාගෙන. මොකද ඇඳක නිදා ගන්න බෑ. හැම ගැලවි යනවා. ඉතින් කෙහෙල් කොලේ උඩ මාස 6ක් නිදා ගන්නවා. ඊට පස්සේ මාස 3කට පාර ආයෙ මට ඩාන්ස් එකක් එනවා. ඒ කම්පිටිෂන් එකේම කරන්න. ඒකෙත් මම මේස් දෙකක් දාගෙන ගිහිල්ලා පේන්නේ නැති වෙන මම ආයෙ ඩාන්ස් එකක් කරනවා. ඉතින් සමහර අයට අල්පෙනෙත්තක් යන එක කටුවක් කරන එක ඩාන්ස් වල අමාරුයි. ඉතින් අපි එච්චර පිච්චිලා විනාඩි 28ක් ස්ටේජ් එක උඩ හිටගෙන ඉන්නවා. ඒක ඉතින් ලොකු ජයග්‍රහණයක්. දැන් මේ ගින්දරත් එක්ක කතා කරන්න ඕන තව චරිතයක් ඉන්නවා. ගුරු කියන්නේ ගෝල ගුරුවරයා චතුරංග මාස්ටර්. ඒ මතකයේ. ඇත්තටම චතුරංග මාස්ටර් කියන්නේ මගේ ළඟ හමියකේ සර් කෙනෙක්. ඉතින් මම සර් කෙනෙක් කියන්නේ මගේ ළඟ වෙස්ටර්න් ඩාන්ස් ඉගෙන ගන්න ආපු මගේ ගෝලයා. ඉතින් ඒ වුණාට මං එයාගෙන් දෙයක් ඉගෙන ගත්තා නම් එයා මගේ ගුරුවරයා වෙන්න ඕන අනිවාර්යෙන්. නැත්නම් ඒක මම එයාව ගෝලයා විදිහට දාලා කරා නම් කවදාකවත් මට මේ කලාව පිටින්නෙත් නැහැ. ඉතින් එයා මගේ ළඟ අවුරුද්දක් විතර වෙස්ටර්න් ඩාන්ස් ඉගෙන ගත්තා. ඉගෙන ගන්නකොට ඒක කම්පිටිෂන් එකට මම යනකොට මම එයාට කතා කරලා මම එයා ෆයර් කරනවා දැකලා මම කිව්වා මේ චතුරංග මට මං ආසයි ෆයර් කරන්න මට මේක කරන්න ඕනි. හරි මාස්ටර් වා ඉන්නේ මම වට වෙලු ගන්නන්න කිව්වා. ඊට පස්සේ පූජාවක් තියලා මේව කරලා ඇවිල්ලා මගේ ගෝලෙක් වුණාට එයා මට ගුරුවරයෙක්ටත් වඩා එයා මාර්තනක ඉඳගෙන මට ස්ටෑන්ඩ් එකේ ඉඳන් මට ඉගෙනුවා. ඉතින් එදා ඉඳන් මම එයා කකුල් දෙක අල්ලලා වැඳලා මම කිව්වා මං අද ඉඳන් මං වට කතා කරන්නේ සර් කියලා. නෑ පිස්සුද සර් මට ඒව ගන්න බෑ කියලා. දැන් මගේ ගෝලයා මම ගෝනේ ඒක මගේ කොලිටි එක මං වන්දනේ. ඉතින් එදා ඉඳන් මට ඇත්තටම අද ෆයර් කිව්වොත් ලංකාවේ ෆයර්මෑන් කියන්නේ මම ෆයර්මෑන් කියලා මම ඉතින් මගේ රුක්මල් සේනානායක හදලා තියෙනවා. මගේ ළඟ ගෝලයක් ඉන්නවා. ලංකාවේ ගත්තොත් ෆයර් වලින් අපිත් එක්ක හැරෙන්නවත් බෑ. මම ඔන්න අභියෝග කරන ප්‍රශ්නකුත් නැහැ කිසිම කෙනෙකුට. අපි ඒ තරම් කරන ෆයර් වලින් වැඩ කරනවා. ඉතින් මට ඉගෙනුවේ චතුරංග මාස්ටර් කියන එක නා මට පොඩි දෙයක් වෙන්නේ නැති ඉගෙනුවේ. හැබැයි මං අද ලෝකෙ තියෙන හොඳම ෆයර් ස්ටයිල් එක කරත් ඒ නම්බු හම්බ වෙන්න ඕනේ චතුරංග මාස්ටර්ට. එයා තමයි මගේ ෆයර් වල තියෙන හීරෝ. දැන් මේ ගින්දර කියන එක දැන් පිච්චෙන දෙයක් නේ. ඒක හරි ස්වභාවිකයි භෞතිකයි එහෙමයිනේ. දැන් එතකොට ඒකට මුණ දෙීමේදී මොකක් හරි වෙන කතන්ද දැන් පූජාවක් තිබ්බයි කියලා කිව්වා. ඒතර පොඩි වෙන කෑල්ලක් උතනින් එනවා එළියට. නෑ අතර මේක මෙහෙමයි. ඒක ගොඩක් අය විශ්වාස කරන්න පුළුවන් විශ්වාස නැති වෙන්න පුළුවන්. මම සිම්පල් කියන්නේ හඳුන් කුරක් කරා හැංග ගාගත්තොත් පිච්චෙනවා. එතකොට ගිනි ගන්න පන්දම පිච්චෙන්නේ නැත්තම් එතන මොකක් හරි මැජික් එකක් තියෙන්න ඕනේ. මැජික් එකක් නැත්නම් එතන නොපෙනෙන ශක්තියක් විශ්වාසයක් තියෙන්න ඕනේ. ඉතින් ඇත්තටම ඒවල මන්තර තියෙනවා, තෙල් තියෙනවා. ඒක අපි කරොත් කියලා වැඩක් නැහැ. ඉතින් ඒක අපි විශ්වාස කරනවා නේ. කියන්නේ හඳුන් කුරක් ගෑවුනහම පිච්චෙනවනම් අච්චර ලොකු ගිනි ගන්න පන්දම ඇඟේ ගෑවෙනකොට ගින්දර කනකොට පිච්චෙන්නේ නැත්තම් එතන අනිවාර්යෙන් නොපෙනෙන බලවේගය සහ ශක්තියක් සහ විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ විශ්වාසෙත් එක්ක තමයි අපි මේ දේ කරන්නේ. පිළිගත්ත හෝ නැත අපි මිනිස්සුන්ට රසස්වාදයක් දෙනවා. පිච්චෙන්නේ නැතුව මේ දේ කළා. තව කෙනෙකුට කරන්න බැරි දෙයක්. ඔබ භාවනා ප්‍රගුණ කරනවා. අනිවාර්යෙන්. භාවනාව කියන කාරණය සිත එක තැනකට ගන්නනේ අපි උත්සාහ කරන්නේ. ඒක ඕනෑම පරිසරයක අපිට භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන් ද ඊට
අදාළ සන්දර්භයක් පරිසරයක් තියෙන්නට ඕනද කොහොමද? ඕන තැනක කරන්න අපි කෑ ගහන දඟලන මේ සද්ද තියෙන පරිසරයක භාවනා කරන්න පුළුවන්. නෑ. ඒ කියන්නේ භාවනා ප්‍රගුණ කරපු මිනිස්සුන්ට ඕන තැනක භාවනා කරන්න පුළුවන්. ඒ කියන්නේ මම විශ්ව ශක්තිය ගොඩක් අදහන කෙනෙක්. ඒක තමයි මම පෙලක් ගනකොල දැලදී. ඒ කියන්නේ මගේ හිතේ යනකොට මම ටක් ගාලා ගන්න. ඉතින් මම ගොඩක් භාවනා සහ විශ්ව ශක්තිය කියන එක 100% මම විශ්වාස කරන කෙනෙක්. ඒකත් කාටවත් කියන්න හොඳ නෑ. ඒක කියන්න හොඳ නැති දේවල්. ඉතින් මම ඒක කියනවා. ඉතින් මොකද මගේ හංගන දේවල් නැති හින්දා. විශ්ව ශක්තිය කියන්නේ ජීවිතේ මිනිසෙකුට ඉස්සරහට යන්න පුළුවන් හොඳම පොයින්ට් එක. අද මම 1999 වැලිගොඩ දාපු කොල්ලෙක්. අද ලංකාවේ නම්බර් 1 වෙලා ඩාන්සර්ලා ලංකාවේ තියෙන ලෝකෙම කම්පිටිෂන් දෙකක් එකම channel එකේ එකම විදිහට දිනපු එකම ඩාන්සර් මම. සහ ලංකාවේ වැඩිම පිරිසක් කම්පිටිෂන් දිනපු ළමයා මම. ළමයි ගෝලේ වැඩිම පිරිසක් බිහි කරපු එක්කෙනා මම. ඒතර වර්ල්ඩ් කම්පිටිෂන් වින් කරපු මම. මේ හැමදේම පිටිපස්ස තියෙන බලවේගය තමයි විශ්ව ශක්තිය. ඒ දේ හරියට කරොත් කරන්න බැරි දෙයක් නැහැ. එදසම පාර හිඟා කපු කොල්ලෙක් අද වාහන තියාගෙන සල්ලි තියාගෙන හොඳට ජීවත් වෙනවා නම් වැරදි වැඩ කරන්නේ නැත්නම් සිගරට් අරක බියර් එකක් බොන්නේ නැත්නම් කුඩු ගංජා විකුණන්නේ නැත්නම් නීතියට වැරදි කරන්නේ නැත්නම් සමාජයට හොඳ ආකල්ප දෙනවා නම් මගේ පිටිපස්ස තියෙන එකම ශීලය තමයි විශ්ව ශක්තිය. උත්සාහය උනන්දුව කැපවීම එක ඒ පිටිපස්සේ තියෙන්නේ අරදී. ඊළඟ ගීතය පුන්සඳ රැයට මේ වචන දන්නේ නැති වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ගීතෙට කැමති ඇයි කියලා කිව්වා. ඇත්තටම ඒ ගීතේට මම ඩාන්ස් එකක් කරා කම්පිටිෂන් එකකදී. ඉතින් ඒක මාර කියන්නේ ඒක දැනෙනවා. ඒක ඇත්තම ඇතුලේ තේරුම ගොඩක් අය දන්නවා. සින්දු විදින. ඒ ඇතුලේ තේරුමට වඩා මේ මෙලඩි එකට ඒකේ තියෙන බීට්ස් වලට ඒක මම අර්ථනය කරන්න පුළුවන් ලස්සනට. ඉතින් ඒකින්ද ඒ සින්දුවට ආසයි. ඒක අනිත් එක මාර හිතට දැනෙන සින්දුවක්. අපි අහමු. කිසිදා කිසිවෙකුට නොකියූ මගේ කතාව කියන්න ලලිත් පැරකුම් අද ඇවිල්ලා තිනවා අපේ මේ මමද කතා බහට. දැන් අපි උත්සාහ කරනවා කිසිදා කිසිවෙකුට නොකියූ කතාව මේ වෙනකොට කියූ කතා ටිකක් තියෙනවා. ඒ අතර නොකියූ කතා ටිකක් ඉස්මතු කරගන්න උත්සාහ කරනවා. ලලිත් පැරකුම් යන ඔහු කවුද කියන එක අපි අද පොඩ්ඩක් හාරවුස්සන තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ බයික් එක මාළි උගස් තියලා යන පළවෙනි කම්පිටිෂන් එක හිතුන් නැද්ද පෙරදුනොත් හරි මොකක් හරි අසාර්ථක වුණොත් ඔක්කොම නිකන් ඉවරයි වගේ. ඒ කියන්නේ නිකන් ජීවිතේම ගස් කරලා යනවා වගේ එකක් නේ තියෙන්නේ. කොල්ලෙක්ට බයික් එකක් කියන්නේ කිසිම දෙයක් නැති කාලේ මාර වටින දෙයක්. නෑ මෙහෙමයි මගේ මම කවර විශ්වාසයක් තමයි මගේ ජීවිතේ ටාගට් එකක් අනිවාර්යෙන්ම තියෙනවා. ඒ කියන්නේ මගේ ඉස්සරහම ටාගට් එක කියන්නේ දවසක අනිවාර්යෙන් එක මම ඔප්පු කරලා වෙන්නවා. මගේ ඊළඟ ටාගට් එක ඇමරිකන් ගොට් ටැලන්ට් යන එක. ඒක මම යන ස්ටේජ් එකට මම දිනන නෙමෙයි. ස්ටේජ් එකට හිටගෙන මම සයිමන්ලා දිහා බලාගෙන ඉන්න හරි මං යනවා. ඒක තමයි මගේ ලයිෆ් එකේ හීනේ. සහ දොර දෙක උඩට යන කාර් එකක් ගේන එක අනිවාර්යෙන් මම ඒ දේ කරනවා. ඒක හින්දා මට කම්පිටිෂන් යනකොට මගේ හීනක් තිබුණා. මට මම යන්නේ හැමතිස්සෙම අත්දැකීමක් කියන එක. අත්දැකීම ගන්නවා කියන එක කවදාකවත් සල්ලි වලට කිසි දෙයකින් ගන්න බෑ. මම රටකට ජීවිතේට ගිහිල්ලා තිබ්බේ නෑ. ඉතින් මට හරි ආසයි තුනා මම රටකට යන්න ඕන එක. රටක් ගිහිල්ලා බලන්න ඕන. ටීවී එකේ දකින්න දේට වඩා දෙයක් මේකේ ලෝකයේ ඇති තව දෙයක්. ඒක බලන්න ඕන නිසා කම්පිටිෂන් එකේ පෙරදුනත් කමක් නෑ. ඉතින් මම මේකේ ගිහිල්ලා මේ පිට රට කට්ටියත් එක්ක නටලා ඒගොල්ලන්ගේ ඉස්සරහා ඒගොල්ලෝ මොනවද කරන්නේ කියලා හරි බලන්න පුළුවන්. ඒකින් තමයි කියේ. ඉතින් ඇත්තට මේකෙන් මං ගිහිල්ලා එක ගත්තේ නෑ 2 3 4 තරඟ 3ක් විතර දිනා ගත්තා. ඒ අර එනකොටත් ඉතින් බයික් එක නෑ. ඉතින් සල්ලිත් නෑ, උගසුත් නෑ, මොකුත් නෑ. හම්බුච්ච රුපියලක්වත් හම්බුනේ නෑ. ඉතින් ඊට වඩා අර ගිහිල්ලා ඒක ඉගෙන ගත්තකින් මම ජීවිතේ මම ඕන කෙනෙකුට කියනවා සිංගප්පූරුවට හරි යන්න. ජීවිතේ දිනන්න ඕන නම් සිංගප්පූරුවට හරි ගියොත් ජීවිතේ දිනන්න පුළුවන්. ඉන්දුනීසියාවේ ෂෝ එකට ගිහිල්ලා එකක් දිනනවා අනිත් ටික පෙරදිනවා. පෙරදුනේ ඇයි කියලා ඔබට යම් තක්සේරුවක් ඇතිනේ. කියන්නේ මොන මොන වගේ දේවල් හින්දාද මේක මෙහෙම උනේ කියලා. එහෙම ඇහුවොත් මම පෙරදුනේ ඒගොල්ලන්ගේ ලෙවල් එකට අපිට හැරෙන්නවත් බෑ. ඉතින් පරදින්න ඕනේ අනිවාර්යෙන්. දින්නේ ඇයි කියලා ඇහුවොත්. දින්නේ හොත් එමය. එක ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල්. ඒකට ගහන ලෝකේ කාටවත් බෑ. ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල් ඩාන්ස් කෙනෙකුට ගහන්න කාටවත් බෑ. මං ඕනකට අභියෝග කරනවා ඕන රටක ඕන ලෝකේ ඕන වැඩේකට අපේ හරියට ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල් කියන ඩාන්ස් එක ගෙන ගියොත් කාටවත් පරදින්නෙත් නෑ, පරද්දන්නත් බෑ. ඒකේ හිටගත්ත ගමන් ජජ් බෝඩ් එක උඩ නැගිටලා නිකන් අපුඩි ගහන තැනට අපේ ට්‍රැඩිෂනල් අපේ ඩාන්සින් උඩරට පහතරට සබරකමගේ නර්තනාංග ලෝකේ අපිට දෙයියෝ දීලා තියෙනවා. අපි අපේ රටට කලාව දීලා තියෙනවා. ඒ කලාවත් එක්ක හැරෙන්න කිසිම ලෝකේ කිසිම රටකට බෑ. දැනට ගිහිල්ලා තියෙන රටවල් ප්‍රමාණය කොච්චරද? දැනට ගිහිල්ලා තියෙනවා 25කට 27කට. ඒ ගිය රටවල් අතරින් හොඳම රට මොකක්ද? සංචාරය වශයෙන් කියන අත්දැකීමක් වශයෙන් ගියපු හොඳම රට? ගත්තොත් ඉතාලිය තමයි. ඉතාලිය. ඇයි ඉතාලිය? නෝනා හින්ද? නෑ. ඒ කියන්නේ මම ඉතාලිය තමයි වැඩිම සංචාරය කරේ. ප්‍රාන්සයෙන් හොඳටම ගියා. ඉතින් ඉතාලිය රට ගත්තාම ඉතින් ඇත්තරම ගොඩක් පහසුකම් තියෙනවා. මිනිස්සුන්ට ඕන තරම් ජීවිතේ විඳින්න පුළුවන්. තාමත් පැරණි දේවල් වලට මුල් තැන දෙනවා. තාම ගත්තොත් එහෙම උළු තියෙන්නේ. හැම බිල්ඩින් එකක මුළු තියෙන්නේ. සහ ඒ කියන්නේ අර මිනිස්සුන්ට බස් එක 2:05ට එනවකො 2:05ට බස් එක තියෙනවා.
ටොයිලට් එකකට ගියොත් අපි ගත්තොත් රජිත හොඳම ටොයිලට් එකට ගියත් මිනිස්සු 1000ක් වුණත් එක වැලි බින්දුවක් වතුර බින්දුවක් අත් නැහැ. පිරිසිදුකම සහ ළමයින්ගේ තියෙන විනය. ඒක මාර එකක්. ඒක ඒ රටේ තියෙන ඩිසිප්ලින් එක මාර. ඒකම චයිනාවලත් එහෙම තමයි. මම චයිනාවල මම ෂෙන්හායි ඉඳී. ඒකෙත් එහෙමයි. ඉතින් අර ඉතාලිය වල කියලා තියෙන ජීවිතේ මිනිසුන්ට විඳින්න මාරම තැන. ඒ කියන්නේ අපි කියමු ගෝසාකාරී කියලා. ඒ දේ නැතුව සරලව විඳින්න පුළුවන් තැනක් තමයි ඉතාලිය කියන්නේ. ඊට පස්සේ මේ ඉගෙන ගන්න දැන් සමහර ස්ටයිල්ස් දැක්කම ඔබට ඔබේකට වෙලාවක් දාගන්න. එහෙම ඉගෙන ගන්න ගිය හොඳම රට මොකක්ද? සිංගප්පූරු. මොකක්ද ස්ටයිල් එක? සිංගප්පූරුවේ තමයි කේබල් ඩාන්ස් වැඩි. කේබල් ඩාන්ස් තියෙනවා සහ බෝල් රූම් ලැටින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම තමයි ලංකාවට කේබල් ඩාන්ස් කෙනෙක් ගෙනාවේ. ඉතින් ඒකම ඉගෙන ගත්තේ සිංගප්පූරුවෙන්. ඉතින් ඒකේ ඇතුළතදී ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බුණා. ඒ ගුරුවරුන්ගේ රිදම් එකේ යම් වෙනසක් තියෙනද? උගන්වන විදිහ එක එක ගුරුවරයාගේ ගුරුවරයාට ශෛලිය වෙනස්නේ. ඒක තියෙන්නේ එයාගේ එයා ඒ නර්තන ස්ටයිල් එකේ කොච්චර කාලයක් ජීවත් වෙනවද කියන එක. දැන් අපේ ලංකාවේ ගොඩක් ගුරුවරු ඉන්නවා ස්ටයිල් 10ක් 15ක් උගන්වනවා. පෙලක් අය උගන්වනවා. ඒක හරියට ඉගෙන ගන්නත් නැහැ. ඇත්තටම ගත්තොත් අපේ ලංකාවේ ගොඩක් ටීචර්ස්ලා කාටවත් කියන්නේ නැහැ නමක් කියලා කියනනේ බැලේ ඩාන්ස් කියලා උගන්වනවා. බැලේ ඩාන්ස් ටීචර් ස්ටේජින් යන්න බෑ. ඉතින් කොහොමද ළමයින්ට බැලේ ඩාන්ස් ස්ටේජින් යන්නේ? ඉගෙන ගන්න බැන්න. ටර්න් 3ක්වත් කැරකෙන්න බැරි නම් බැලේ ඩාන්ස් කෙනෙකුට සර්ට ළමයි කොහොමද වට 3ක් කැරකෙන්නේ? මං අහන්නේ කොහොමද? මෙහෙම කරන්න පුළුවන්. දැන් ඩොක්ටර් කෙනෙකුට පුළුවන් ඇඟ නැතත් හීනි වුණත් කෙට්ටු වුණත් මෙහෙම S2 කකුල් දෙක දණින් පහල පලනොත් මෙහෙම බිල ලියලා දුන්නොත් එයාට බෙහෙත් ගන්න පුළුවන්. තේරෙනවද? ඒතකොට එයාට ඒ ඉගෙන ගන්න අපි සාමාන්‍ය ගණන් ඉංග්‍රීසි විද්‍යාව උගන්වන ගුරුවරයෙකුට මේ ඉඳගෙන පුටු ඉඳන් උගන්වන්න පුළුවන්. මේක ගණන් මේක ඉංග්‍රීසි මේක සමාජය. හැබැයි කරාටි මාස්ටර් කෙනෙකුට පුටු ඉඳන් කරාටි කියලා දෙන්න පුළුවන්ද? ඩාන්සින් ගුරුවරයෙකුට පුටු ඉඳන් කරාටි ඩාන්සින් කියලා නිර්මාණ කරන්න පුළුවන්. හැබැයි දක්ෂ ගෝලෙ බිහි කරන්න බෑ. එහෙනම් එයා ඒක කරන්න ඕනේ. ඒතකොට පිටරට ගුරුවරු කියන්නේ අවුරුදු 80 වුණත් තාමත් ටර්න් 20ක් 30ක් එක දිගට කරගෙන පුළුවන් ගුරුවරු. කේබල් එක ලස්සනට යන්න පුළුවන් ගුරුවරු ඉන්නවා. ඒක නැත්නම් අපේ ලංකාවේ කරුණු පහත් කරනව නෙමෙයි. අපේ ලංකාවේ පහසුකම් නැති වෙති. හැබැයි අපිටත් පහසුකම් නැහැ. අපි මාර්ගයට අපි හදාගන්නවා. අපි ලණුවල එලිලා බ්ලොක් දාන් තමයි කේබල් අපි ලංකාවට මුලින් ගෙන. දැන් කේබල් මැෂින් තියෙනවා. ඉතින් පිටරට ගුරුවරුන්ට පහසුකම් තියෙනවා මාර විදියට. මම කියන්නේ අපේ ලංකාවට බයිනව නෙමෙයි. ඒ පහසුකම් මට්ටමේ ඒගොල්ලෝ ඒකම විතරක් කරලා ඒක මම ගත්තොත් කේබල් ඩාන්සර්ස්ලා ඒරියල් ඩාන්සර්ස්ලා ගත්තොත් ඒරියල් විතරයි කරන්නේ. දැන් අපිත් ලංකාවේ ස්ටයිල් ගණනාවක් උගන්වනවා. ඒක මම හිතන්නේ වැරදෙන්න පුළුවන් හරියන්න පුළුවන්. හැබැයි ඒ රටවල කරන්නේ ගුරුවරු ඒරියල් ගුරුවරු ඒරියල් විතරයි. හිප් හොප් ගුරුවරු හිප් හොප් විතරයි. ලැටින් ගුරුවරු ඒක තමයි මාරම එක. ඒතර ඒගොල්ලෝ ඒකේ පට්ට පරිණතයි. ඒගොල්ලෝ කේබල් එකට එල්ලෙනකොටම මේ මූවමන්ට් එක ගියාම නිකන් අමුතු එකක් තියෙනවා ඒක ඇතුලේ. ඒක තමයි මම හිතා හරි. ඒක එයා ඒක විතරයි කරන්නේ. ෂාන් කරන්නාගොඩ ගුරුතුමා සහ මේ සම්ප්‍රදායික නර්තනය උගන්වපු පත්මා ගුරුමෑණිය ඒ මතකය ඒ ජීවිතේ ලැබිච්ච අත්දැකීම. ඒ කියන්නේ මගේ ජීවිතේ මුල්ම ගුරුවරිය තමයි පත්මා ගුරුමෑණියන්. මගේ ඉස්කෝලේ උඩරට ඩාන්සින් ටීචර්. ඉතින් මම එතකොට 8 වසරේ තමයි මම උඩරට ඩාන්සින් කරන්න ඉගෙන ගත්තේ. එතකොට මම සංගීත තමයි කරේ මියුසික් කරේ. එතකොට මුලින්ම නැටුම් මිස් කෙනෙක් කෙනෙක් ගුවම මට මාර ආසයි. අපි මිස් වෙනව දැක්කම මේ මුඩ ඉස්සරහට ගිහලා පළවෙනි දවස් මිස් වෙනකොට මමයි මගේ රෝහිත කියලා යාළුවෙක් ඉන්න දුල්ෂාන් කියලා තුන්දෙනාත් එක්ක ඉස්සරහට ගිහලා දෙක තක කියලා මිස් ඇඩ් එකට එහෙම නටලා පෙන්නලා දිව්වා. මිස් බලු මොකක්ද යකෝ මේ සීන් එක කියලා ඊට ඒ ඇඩ් එකට එහෙම නටලා දිව්වා. ඊට පස්සේ මේ සංගීත මිස නැටුම් කට්ටියට යන්න පුළුවන් කට්ටියට යන්න කො නැටුම් ක්ලාස් එකට මමයි අපි තුන්දෙනා නැගිට්ටා සංගීත මිස් ටවුල් සංගීත සාවට මාර ආදරේ මම පුකම නැටුම් පන්ති යනවා ආයෙ යන්න කියලා මිස්ටර් මල පැන්න ඊට නැටුම් මිස් ගාවට ගියා නැටුම් මිස් ඇත්තටම කියන්නේ ඒ ජීවිතේ මාර හොඳ මිස් කෙනෙක් අපි අර විහිළු කරා කියලා පළවෙනි දවසේ ගිහිල්ලා එහෙම මොකුත් නැහැ න ආදරෙන් අපි පිළිගත්තා ඇත්තටම ජීවිතේ කියන දේ ඉගෙනුවා නැටුම් මිස් අදටත් මම මේ මිස් ගියේ දැටිලා කකුල් දෙක අල්ල වැදලා තමයි ඉන්නේ ඕන දෙයකදී ඊට පස්සේ මගේ ශාන් කරන්නාගොඩ ගුරු පියාණන් එයා හම්බුනේ මගේ අයියා හින්දා අදටත් මගේ ජීවිතේ හැමදේම පිටිපස්සේ ඉන්නවනම් ඒ ශක්තිය ශාන් කරන්නාගොඩ සර් අදටත් මට ඊයේත් කෝල් ගන්නවා මට ඊයේ මගේ ක්ලාස් එක ලියාපදිංචි කරනවා අවුරුදු 13ට පස්සේ ඊයේ තමයි ලියාපදිංචි කරන්න හම්බුනේ මගේ ක්ලාස් එක ඇයි ඉච්චර කල් හිටියේ අපේ ලංකාවනේ ඊට පස්සේ ඒ කියන්නේ ලංකාවේ ගොඩක් දේවල් වෙන වෙන දේවල් බලනවා ඉතින් කොහොම හරි අපි ඒක හරි දේ හදාගෙන නීතියක් තියෙනවනේ ඒ නීතිය හදාගෙන ගියා ඊට පස්සේ ඊයේත් මම සර් කතා කරලා සුබපැතුම් මුලින්ම සර්ට කතා කරේ මම ඉතින් මගේ ඒ ගුරුවරු තමයි ජීවිතේ ඇත්තටම හයිය ශාන් කරන්නාගොඩ ගුරු පියාණන් කියන්නේ පියාණන්ම තමයි නුඹේ රැස් ඊළඟ ගීතේ ඒක නම් මාර මාසයි එක ඇත්ත ඉතින් කිව්වා ඒකට නර්තනයේ යෙදුනද නර්තනයේ යෙදෙන්න පෑනක් ගහලා තියෙන එක ස්ටෝරියක් කරන්න ඒක ඉතින් අර එයා ඇත්තටම කෙලිම ඕපන් කියනවනේ ගර්ල් කෙනෙකුට ලයිෆ් එකේ ජීවත් වෙන්න තමන්ට තමන් විතර තමයි ජීවත් වෙන්න ඕනේ අනිත් විතර ජීවත් වෙන්න බෑ ගර්ල් කෙනෙකුට බොයි කෙනෙක් ඕන විදිහට බොයිට ගර්ල් ඕන විදිහට ජීවත් වෙන්න නෑ එයා කෙලින් කියනවා ඒ කියන්නේ එයා ජීවත් වෙන්නේ එයාට ඕන විදිහට එයාගේ ලයිෆ් එක එයාට ඉන්න බැරි නම් යන්න ඒක තමයි හරි කතාව අපි අහමු වැඩි ආරම්භයේදීම කිව්වා
අද අපේ මේ කතා බහ ඔබේ ජීවිතයට හරි වටිනවා මේක අහන්න මුලින්දන් අහන්න YouTube එකෙන් නම් අපිව බලන්නේ නිකන් මැද්දෙන් වගේ නම් බලන්න ලැබුණේ මුලින්දන් අහන්න සහ මේ වෙලාවේ නම් අපි FM 107න් අපිව අහන්නේ ඔබටත් අපි ආරාධනා කරනවා YouTube එකේ මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම තියෙනවා VFM Radio YouTube channel එකට යන්න අපිව subscribe කරන්න පල්ලෙහා තියෙන bell icon එක ක්ලික් කරන්න එහෙමනොත් නොටිෆිකේෂන් එකක් ගෙන ගන්න පුළුවන් ඒක එනවා. ඉතින් ඒ කාරණා ටිකත් මතක් කරන්න ඕනේ. දැන් ඒ ටික මතක් කරලා අපි ආයිත් එනවා ලලිත් පැරකුම් ගාවට. ඔහුගේ ජීවිතේ සුන්දර මතක හරවුසලා මේ කතා බහ ලස්සන්ට අරගෙන යන්න. දැන් ආයිත් මම ආවොත් ඔබ මේ යම් සාම්ප්‍රදායික කාරණා ඔබේ නර්තනය හැඩ කරගන්න පාවිච්චි කරනවා. අංගම් වගේ කාරණා පාවිච්චි කරලා තියෙනවා. ඒක නිකන් පටහැනි වගේ නැද්ද? කියන්නේ නූතනයට පාවිච්චි කරාම සහ ඒක කොහොමද ගලපගන්නේ? ඒක අපි යොදා ගන්න තැන සහ යොදා ගන්න විදිය තමයි වැදගත් වෙන්නේ. එතන අංගම්පුර මගේ මාස්ටර් වගේ සර් මගේ අංගම්පුර ගුරු පියාණන්. ඉතින් ඇත්තටම අංගම්පුර කියන දේ රියලිටි ස්ටේජ් එකක් උඩට ගෙනල්ලා ඩාන්සින් කම්පිටිෂන් එකක් උඩ රියලිටි වේදිකාව ඩාන්ස් කරලා පළමු කෙනා මම. අංගම්පුර. ඉතින් ඒකට මම කිසිම හානියක් වෙන්නේ නැති වෙන්න මම අංගම්පුර යොදාගෙන තියෙන ඉතින් අංගම්පුර කියන එක ස්ටයිල් එක තමයි අපි සුද්ධෝ අපේ ට්‍රැඩිෂන් අපේ අංගම්පුර කරාටි කියන එක කැන්සල් තහනම් කරනකොට ඒක පහතරට නර්තනය ඇතුලේ හංගලා තමයි අංගම්පුර කියන එක ආරක්ෂා කරගත්තේ. ඉතින් ඒක නර්තනයට ගැබ්බ තියෙන දෙයක්. ඉතින් අදත් මම අංගම්පුර කරත් ලංකාවේ ඉන්න කිසිම ගුරුවරයෙක් වචනයක්වත් කියන්නේ නැහැ. මොකද මම ඒකට දෙන සාධාරණත්වය දීලා තමයි මම වෙස්ටර්න් ඩාන්සින් හැම ඩාන්ස් ස්ටයිල්ම යොදාගෙන තියෙන්නේ. මොකද මම එක සම්ප්‍රදාය රැකගෙන තමයි වෙස්ටර්න් ඩාන්සින් වලට යන්නේ. හඳහන කේන්දරේ ඒව දේවල් විශ්වාස කරනවා. කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ. එහෙමනම් අංගම් ඇතුලේ කෙනෙක්ව තෝරගන්නකොට කේන්දරේ පරීක්ෂා කරලා ඔහු ඒකට ගැලපෙනවා නම් විතරයි අංගම් සඳහා ඒ කෙනාව තෝරගන්නේ. ඒතොර එතන යම් ගැටීමක් නැද්ද? හරි. මෙහෙමනේ මම මේක එක එක අයගේ මත ගුරුවරුන්ගේ මත. ඒක මම ඒක අර මගේ ගුරුවරත් බලනවා වෙන්න පුළුවන්. හැබැයි මට ඒක මම දන්නේ නැහැ. මම නිකමට කියන්නේ. ඔයාගේ හඳහන මල්ලි ගැලපෙන්නේ නැහැ කිව්ව අංගම්පුර කරන්නේ. ඔයාවිල මට කනේ පාරක් ගහනවා. මට වදීද නැද්ද? වදිනවනේ. එහෙනම් ඉතින් හඳහනින්ද කනේ පාර ගහන්නේ. නම කියන ඒක ඇතුළේ තියෙන කාරණා. ඒක තුල ගන්න. එතකොට ඒ කරන්නේ තව කෙනෙකුට ඉගෙන ඒ ශිල්පය ඉගෙන ගන්න බැරි වෙන්න හිර කරන එක විතරයි. තේරෙනවද? ඒ කියන්නේ අපි කියමුකෝ BMW එකක් ගන්න සාමාන්‍ය මනුස්සයෙක් ගන්න බැරි වෙන එක ගණන් ඉස්සනවා. ඒක ගන්න පුළුවන් ඒතර හොඳ පෙළන්ති කටයුතු විතරයි. ඊ වගේ තමයි අංගම්පුර වලටක් කළදී. නැතුව හඳහන බලලා උගන්වන්න දෙයක් නැහැ. සුද්දෙක් ඇවිල්ලා ඉන්න සුද්දන්ට උගන්වන්නේ නැහැ. සුද්දර කොහෙද හඳහන තියෙන්නේ? දැන් ලංකාවේ ඇතුලේ සුද්දන්ට අංගම්පුර උගන්වනවනේ. එතකොට එයාගේ හඳහන සුද්දන්ට හඳහනක් නැහැ. ඒක මිනිස්සු තව කෙනෙකුට එතෙන්ට එන්න බැරි වෙන්න ඒ කලාව ආරක්ෂා කරන්න කරපු දෙයක් වෙන්නේ. ඒක අතීතය ඇති මොකක් හරි දෙයක්. මම කියන්නේ හැබැයි ඒක සරල නෑ. දැන් ඕන කෙනෙකුට ඉගෙන ගන්න. ඒක වර්තමානයේට අදාළ නැහැ වගේ එහෙමද කියන්නේ. හරි. ඊට පස්සේ අපි පොඩ්ඩක් ඔතනින් ආයිත් එමු පොඩි ආදරණීය කාරණා. ඒ ජීවිතේ පළවෙනියටම ආදරේ මුණ ගැහෙන්නේ කොයි කාලෙද? මුලින්ම නම් ඉස්කෝලේ යන කාලේ තමයි. ඒ ගර්ල්ගේ පස්සෙන් ගියා විතරයි. ඒක පාරිශුවිය. ඒක පාරිශුවිය ගර්ල්ට කිව්වා. උත්තරයක් දුන්නේ නැහැ. අවුරුදු දෙකක් විතර පස්සෙන් ගියාම තමයි ඉතින්. තාමත් ඉතින් ඒ ගෑල් දන්නවා මම. ඒ කියන්නේ ඇහුවා පළවෙනි පාර. උත්තරේ එහෙම හොඳත් නැහැ නරකත් නැහැ. ඒක බෑ කියන දේ තමයි කිව්වේ. හැබැයි හැමදාම අපි දෙන්න මූණට මූණ බලාගෙන ඉන්නවා කතා කරනවා. කවදාකවත් ආයි යාළු වෙන්න හර නැහැ. හැබැයි ඉස්කෝලෙන් අවුට් වෙන ගම්ම ඒ ලව් එක මගේ හිමම තිබ්බා. හැබැයි කැමති වුණේ නැහැ. ඊළඟට මං එනවා මදූෂා ඉන්ස්ට්‍රග්‍රෑම් ඉතාලිය දැන් මේ විරාමය අතරතුර ආපු වීඩියෝ කෝල් එක මදූෂා කියන්නේ ඇත්තට මගේ ලයිෆ් එකේ මට හැමදාම හම්බුනේ හොඳ දේවල්. ඉතින් අද වෙනකන් ජීවිතේ නර්තනයේ පැත්තෙන් හැමදේම ඉතින් බිරිඳ වශයෙන් හම්බුනේ මගේ ජීවිතේ. අද මම මෙතන ඉන්නවා නම් 90ක් මෙයා තමයි. ඉතින් අද මට ජීවිතේ ගොඩක් උදව් කරනවා. ඉතින් මුලින්ම මම හිරු සුපර් ඩාන්ස් එකේ ඩාන්ස් කරලා මම ෆයින් දිනුවට පස්සේ තමයි මට යව හම්බුනේ ඉන්ස්ටාග්‍රෑම් එකෙන්. ඊට පස්සේ කොහොම හරි ටිකසක් මෙසේජ් කරලා කතා කරලා අම්මා තාත්තෙන් අහලා මට ඉතාලියට මෙන්න කිව්වා. ගිහිල්ලා අහගත්තා. ගිහිල්ලා යාගෙන් කැමැත්ත අරගෙන තාත්තගෙන් ඊට පස්සේ අවුරුදු 2කට ඊට පස්සේ මැරි කරා. ඉතින් එයා දැන් අද තමයි ආයි අවුරුද්දකට පස්සේ ලංකාවට එන්නේ. ඒක තමයි එයාපෝට් එකේ තමයි වීඩියෝ කෝල් එක ගත්තේ. ඉතින් මගේ අප්‍රේල් 6 ෂෝ එක බලන්න අද ඉන්නේ. ඉතින් මං හිතන්නේ ජීවිතේ යාහින්දා මට මාර සැනසීමක් තියෙනවා මේ කලාව කරගෙන යන්න. නැත්තම් මේ කලාව කරගන්න බෑ. ඇත්තටම මම දවසට පෙළක් දවසට එකපාරයි කතා කරන එකත් රැඩ විනාඩි 10ක් වගේ කතා කරන පෙළකට කෝල් එකේදීම නිින්ද යනවා. ඉතින් ඒත් කවදාකවත් වචනයක් දාන්න එක මගේ ළඟින් පිරිස හැමෝම දන්නවා. ඒ කියන්නේ ඒ වගේ බිරිඳක් ලැබෙන්න පින් කරන්න ඕනේ. සහ යාගේ දෙමව්පියෝ ලැබෙන්නේ වගේ යාගේ වගේම දෙමව්පියත් මාව තේරුම් ගන්නවා.
ඇත්තරම කිව්වොත් එහෙම ඒක මාර සැනසීමක්. එතන සැනසීම කියන දේ එතන මාර විදිහට තියෙනවා. දැන් හදිසියට දැන් ගොඩක් වෙලාවට විවාහ සංස්ථාව නැත්නම් පවුල දෙරලා යන්නේ මේ සැකේ කියන කාරණේත් එක්කනේ. සැකය ඊට පස්සේ අර වෙන කෙනෙක් කියන බදාගෙන අල්ලගෙන ඉන්නේ අත්තරින්න ඒ කියන්නේ ආදරය කියලා තමයි ඒකටත් කියන්නේ. ඒ කැලි දෙක ගැන ඔබේ අදහස. ඒක ඒ වගේ ඒ කියන්නේ විශ්වාස කිරීම සහ තමන්ගේ ගර්ල් විශ්වාස කරන්න පුළුවන් තමන්ට තමන්ගේ යා ගෑල්ලමගේ අපි දැන් අද ඊයේ නෙමෙයි යාළුවෙන් එකපාරට යන්න කලින් එයා ගැන හොයන්න. බෝයි කෙනෙක් වුණත් ගර්ල් කෙනෙක් කියලා නම් එයාගේ අතීතය හොයන්න ඕනේ. අතීතේ උඩ පස්සේ මිනිස්සයා කිලෝ 100ක් එක්ක විතර යාළුවෙයි. මෙහෙම වැරදි ගංජ ගහනවා කුඩු ගහනවා නම් කෙල්ලත් එක්ක නම් හොඳ වෙයිද? එහෙම හොඳ වෙයි 100.1. යාළු වෙන්න කලින් මැරි කරන්න කලින් තමයි මිනිහා ගැන තීරණයක් කරගන්න ඕනේ මෙයා හොඳද නරකද කියලා. යාළු වුණාට පස්සේ හොඳද නරකද කියලා තීරණය කළා වැඩක් නැහැ. ඇත්ත කතාව මම කියන්නේ. ඉතින් ඇත්තම ගත්තොත් අපේ අම්මා අපේ තාත්තා බොනවා. දැන් අපේ තාත්තා අම්මයි බැඳලා අවුරුදු 40කටත් වැඩි. අපේ අම්මා අදටත් අපිට කියනවා මේ තාත්තා බොන එක නතර කරලා දෙන්න කියලා. ඉතින් මම කියනවා අම්ම මේ තාත්තා බොන්නේ අම්මා බඳින්නත් කලින්නේ. අම්මා බැඳ කරන්න කලින් තාත්තා බොන්නේ. එදා අම්මට හදන්න බැරි වුණා නම් අද අපිට තාත්තා බොන එක නවත්තන්න හදන්න පුළුවන්. බෑ. එතන මං කියන්නේ මේකයි. ඒ කියන්නේ අපේ ආදරය කරන්න කලින් තමන් විශ්වාස ලයිෆ් එක දිගට ගෙනියන්න ඕන. මැරි කරන්න කලින් එයා ගැන හොයන්න. එයාගේ ලයිෆ් එක කොහොමද යන්නේ කියලා බලන්න. එයා ඒ ලයිෆ් රටාව කවදාකවත් වෙනස් කරගන්නේ නැහැ. ඇත්ත කතාව මම කියන්නේ. කියන්නේ මැරි කරලා ළමෙක් හම්බුනකොට මිනිස්සු වෙනස් වෙනවා. හැබැයි 100ක් වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපි ජීවත් වෙන මේ විදියට. සහ තව හිර කරගෙන බැඳීම් ලබා ගන්නවා කියන්නේ එයා ඒකට ලොල් වෙලා තියෙනවා. එක පැත්තකට. ඒ කියන්නේ අපි දිනන ආදරය ඇතුලේ තියෙන ගොඩක් දේවල්. සෙක්ස් එකේ ඉඳලා හැම ගොඩක් දේවල් තියෙනවා. එතකොට පෙලක් අය ඒකට ආදරය කරන්න පටන් ගන්නවා. එතනින් ආදරය වුණාම අයින් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ තමයි මරාගෙන ගහගෙන මේක මට නැත්තම් වෙන කාටවත් දෙන්නේ නැහැ කියලා හිතෙන්නේ. අන්න එතනට ආදරය කරන මිනිස්සු. හදවතට ආදරය කරන මිනිස්සු ඕන ලාවක ඕන දෙයක් කතා කරලා ඉඳ ගන්න පුළුවන්. මුලින් හදවතට ආදරය කරන්න ඊට පස්සේ අනිත් දේවල් වලට යන්න. මම වුණාට ගන්න එච්චරයි. සැරයටින් අපි යන්නේන තුරා. ගීතේ. ඒක තමයි. ඒක ජීවිතේ ආදරේ බෙදන දවස් ඉඳන් මැරෙනකන් සංසාරේ හැමදාම එකට ඉන්න. කියන තමයි ගීතේ තේරුම තියෙන්නේ. ඒ සින්දුරම් මම ගොඩක් ආසයි. ඉතින් ඒක තමයි ඉතින් ජීවිතේ ඉන්නවනම් හැමදාම වයසට ගියත් එයත් එක්ක ඉන්න ඕනි. මගේ හීනේ එක. ඒ හින්දා තමයි ඒ සින්දුරම් මම ගොඩක් ආසයි. හදවතින් අහන්න. ලලිත් පැරකුම් සමගින් අද දවසේ මේ මමද කතා බහ බොහොම සුන්දර විදිහට ගලාගෙන යනවා. සර්ටිෆිකට් කීයක් විතර තියෙනවද දැනට? සර්ටිෆිකට් නම් ගණන් කරන්න බැරි තරම් තියෙනවා. ඉන්ටර්නැෂනල් සර්ටිෆිකට් විතර 11ක් තියෙනවා. තව ලංකාවේ කම්පිටිෂන් දිනලා තියෙනවා 35ක් 40ක් විතර. ලංකාවේ කියන්නේ කාටවත් ගන්න බැරි කෙනෙක් වින් කරන්න පුළුවන් එකපාරක් විතරක් වින් කරන්න පුළුවන් සර්ටිෆිකට් 6ක් තියෙනවා. ඒ වගේ කම්පිටිෂන් නම් මගේ ක්ලාස් එකට ගියොත් එහෙම කප් තියෙනවා 354ක් විතර. ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් වින් කරලා තියෙනවා දෙනකොට. මේ ජවය වැඩි කියලා කළුයි කියලා පිටිපස්සට දාලා සමහර නාලිකාවලුත් ඔබ ප්‍රතික්ෂේප කරද්දී ප්‍රතික්ෂේප කිරීම කියන වචනේ ඔබට කොච්චර කම්ෆර්ටබල් වුණාද? ඒක තමයි ජීවිතේ මගේ ශක්තිය. ඉතින් මාව එක තරගයකදී මාව පළවෙනි වටේදීම පළවෙනි සෙකන්ඩ් තරගෙදී මම ඉවත් කරලා දැම්මා. ඒ කියන්නේ පළවෙනි තරගෙදී ඉතින් එදා මම හිතාගත්තා හරි. මේකේ මගේ මොකක් හරි අඩුපාඩුවක් ඇති. ඒක තමයි විතර පස්සේ මම ප්‍රැක්ටිස් කරනවා. ඊට පස්සේ මම අවුරුදු 6ක් කිසිම කම්පිටිෂන් එකකට යන්නේ නැතුව එක නාලිකාවක තියෙන කම්පිටිෂන් එකට යන අවුරුදු 6ක් ප්‍රැක්ටිස් කරනවා. මම දැනගන්නවා මේ කම්පිටිෂන් නාලිකාවෙන් කම්පිටිෂන් නැති කියලා. ඉතින් ඒ නාලිකාවෙ ගිහිල්ලා අවසන් පස් වෙනියේදී මම කපලා දානවා. ඉතින් එදා මම මයික් අරන් කියන්නේ මම මෙතනට ආවේ කොට කලිසමක් ඇඳලා වැලිගොඩ දාන කොල්ලේ. අද මම කෝට් එකක් ඇඳන් ඉන්නවා. ඒ හින්දා මම මේ ස්ටේජ් එකට වඳිනවා කියලා ස්ටේජ් එකට ඇඳලා. හැබැයි මේ 5 දිනාටම වඩා තැනකට අවුරුද්දක් යන්න කලින් ලලිත් කියන නම ගේනවා. කියලා තමයි මම අයින් වෙන්නේ. ඉතින් මම එදා ඉඳන් මගේ ජීවිතයේ තියෙන උත්සාහය උනන්දුව කැපවීම සහ මට තියෙන ටාගට් එකක් මගේ ජීවිතේ මම ඉස්සෙල්ලා තවර මගේ ටාගට් එකක් කියලා තියෙන්නේ. ඒක ලොක්කමට කියන එකක් නෙමෙයි. ඒක තමයි මගේ හීනේ. මගේ ටාගට් මම වැඩ කරන්නේ මගේ ටාගට්ස් වලට මගේ උත්සාහය උනන්දුව කැපවීම කියන එක මම 100%ක් තියෙනවා. මම දවසකට නිදාගන්නේ පැය 2ක් 3ක් වගේ මේ දවස්වල. ඒකත් නිදාගන්න ඒකත් කාර් එකේ තමයි නිදාගන්න try කරන්නේ කවුරු වාහනේ පදිනකොට. ඒ කියන්නේ මම වගේ මගේ ගුරු අනිත් 7 දෙනා අපි 7 දෙනාම අද ලංකාවේ නම්බර් 1 කරගෙන බෑන්ඩ් එකක් අපි හදාගෙන බ්‍රෑන්ඩ් එකක් හදාගෙන අපි මාර්ගයමක් ගහනවා ලංකාවේ. ඒ හැමදේම අපේ උත්සාහය උනන්දුව කැපවීම තමයි තියෙන්නේ. ඉතින් ප්‍රතික්ෂේප වෙනකොට ජීවිතේ හිතනවා මම අනිවාර්යයෙන් මේ දේ කරන්න ඕනේ. මම හැමෝටම කියන්නේ ඒකයි. කවුරු හරි වට්ටනවා නම් කවුරු හරි කාට හරි පුළුවන් අපි වට්ටන්න. හැබැයි අපි නැගිටවන්න පුළුවන් Tamanට විතරයි.
වටන්න පුළුවන් ඕන තරම් මිනිසුන්ට. ඒක සාමාන්‍ය දෙයක් මේ ලංකාවේ ලෝකේ ස්වභාවය. ලෝකේ ඕන රටක ගොඩක් කට්ටිය කියනවා අපි ඇමරිකාවෙන් ඉඳන් මෙහෙම කියලා. ඇමරිකාවෙන් ඉඳියත් ඔය හිතේ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. හැම රටකම ප්‍රශ්න තියෙනවා. හැම රටේ මිනිස්සු එකයි. ඉතින් ලංකාවේ මිනිස්සු කියලා නැත් ඕන කෙනෙකුට වටන්න පුළුවන්. හැබැයි අපි නැගිටින්න පුළුවන් ඉන්න ධෛර්යයක් හදා ගන්න ඕන තමයි. හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. මේ ලෝකේ රුපියල වියදම් කරන මිනිස්සු බිලියන ගණන් වියදම් කරන මිනිස්සු එකම මේ ලෝකේ ජීවත් වෙනවා. ඉතින් ඒ රුපියල වියදම් කරන බිලියන වියදම් කරන මිනිස්සුත් දුප්පත් වෙලා පොසත් වෙලා ආපු මිනිස්සු. ඇයි අපිට එතනට එන්න බැරි කියන හැමදෙස්සම හිතන්නේ. හරි තමයි ප්‍රතික්ෂේප නම් හරි ලේසි. ඒ කියන්නේ අපි කිමුකෝ උඹට බම් මේක කරන්න බෑ, උඹට වෙන්න බෑ, උඹ පියෝ ගණන් ගන්න නැහැ කිව්වොත් හරි ලේසි. එයාට පේන්න ඉස්සරහට යනකොට එයා දිහා බලාගෙන සතුටු වෙන්න පුළුවන්. අඳුබ එහෙම කියපු මට අඳුබ වගේ දිහා බලන් ඉන්නව නේද කියන එක. හරි එතකොට සුන්දරයි හීනට යන ලේසි. මගේ පිටිපස්සේ දැන් මූ බලන් ඉන්නවනේ කියලා එකක් පොඩි හිතෙනවා. එතකොට හරි ලේසියෙන් ගමන යන්න පුළුවන්. ඉතින් ප්‍රතික්ෂේප වීම නවත්තන්න බෑ. හැබැයි ප්‍රතික්ෂේප නොවන තැනට තමයි වැඩ කරගත්තොත් ලොකු ගමනක් යන්න පුළුවන්. වර්ල් ඕපන් ෂෝ ඩාන්ස් එක ඒ මතකය ගැන චුට්ටක් මතක් කරමු. ඇත්තටම වර්ල්ඩ් ඕපන් ෂෝ ඩාන්ස් කියන්නේ ලෝකෙ තියෙන ඩාන්සින් ස්ටයිල් වලින් අමාරුම කැටගරි එක. ඒකට ලෝකෙ ඉන්න හැම ඩාන්ස් කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් සහ ඕනම ස්ටයිල් එකකින් කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඒක සහභාගී වෙන්න ගන්නෙ විනර්ස්ලා විතරයි. ඒ කියන්නේ හිප් හොප් එකේ විනර්, ට්‍රැඩිෂනල් ඩාන්ස් එකේ විනර්, ලැටින් ඩාන්ස් එකේ විනර්. ඒ කට්ටිය තමයි ඉන්නේ. ඉතින් 10 පාරක් ලැටින් කම්පිටිෂන් එක වින් කරපු එක්කෙනෙකුත් ඒකින් දියා. ඉතින් ඒක ජින්නයි මමයි තමයි ඉඳී. මගේ බුලට් එක මම මෙතන අපි දෙන්න තමයි මුලින්ම ලෝකෙ දැනගත්තේ ලංකාව දැනගත්තේ අපි දෙන්න හින්දා. ඉතින් ඒකේ ඩාන්සර්ස්ලා ඔක්කොම අවසන් වටේ ඉන්නකොට 16ක් විතර ඉඳියා. ඒ 16න් ඉතින් නරයි මට එක ගන්න හම්බුණා. ඒක ඉතින් ජීවිතේ ලැබපු ලොකුම ජයග්‍රහණයක්. ඒක අමාරුම ස්ටයිල් එකක්. ඉතින් ඒක වින් කරා කියන එක ඉතින් මගේ ලයිෆ් එකට මට ඉතින් ජින්න කොච්චර හොඳ මේ සහායකයෙක්ද? ඇත්තටම ජින්න කියන්නේ ඒ කාලේ ඒ බිහි වෙච්ච හොඳ ළමයා. මම හිතන්නේ එයා වගේ අය කියන එකක් බිහි වෙන්නේ නැහැ. දැන් ළමයි ගොඩක් ඉන්නවා. දැන් ට්‍රේනින් එකේ ඉඳලා. ඉතින් ජින්න ගැන කිසි දෙයකට බය නැහැ. කියන්නේ වැටුණත් අමාරුණත් අතාරින්න කෙනෙක් නෙමෙයි. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම කළු සිංහල හොඳ කෙල්ලේ. ඉතින් හොඳ ජවයක් තියෙන ළමයි සහ හොඳ ශක්තියක් තියෙන කෙනෙක්. එයයි සපෝට් එක මරු. දැන් ජීවිතය ඇතුලේ සමහරලාවට අපි නිකන් අපිව අයුතු විදියට කවුරු හරි කෙනෙක් භාවිතා කරනවා වෙන්න පුළුවන්. විවිධාකාරයෙන් මං හිතන්නේ වැඩ වලින් වෙන්නට පුළුවන්. නැත්තම් විවිධයට එහෙම වෙන්න පුළුවන්. දැන් ඔබ එහෙම කවුරු හරි කියන්නේ මේ ජීවිත මේ ආපු ගමන ඇතුළේ අවුරුදු 13 ඇතුළේ විවිධ අත්දැකීම් වලට ලැබුවනේ. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ඒක මෙහෙමයි. මාව දක්ෂතාවයේ හොය යුතු විදිහට වුන් භාවිතා කිරීම. මම ඒක අපි තමයි තීරණය කරගන්න ඕනි. දැන් මගේ ජීවිතේ කවුරුත් මාව එහෙම පාලනය කරන්නේ නැහැ. ඇත්තටම මම ගත්ත මගේ බිරිඳවත් මගේ අම්මලා තාත්තලාත් පාලනය කරන්නේ නැහැ. මම හරි සරලව මගේ ගමන යන කෙනෙක්. ඉතින් ජීවිතේ මෙහෙම දෙයක් තියෙනවා. මුල කියන එක මතක තියාගන්න ඕනේ. මුල මතක නැත්නම් මොන අයියට වුණත් කාටවත් ජීවිතේ වර්ධිනවා. ඒක ගොඩක් කටි තේරුම් ගන්න නැහැ. ඉතින් මම ජීවිතේ අද මෙතෙන්ට ආවේ මගේ කැපකිරීම උත්සාහය උනන්දු කොච්චර තිබුණත් ගොඩක් අයගේ මග වෙන්නේ යටි සහ ඒ මිනිස්සු මාව පෙන්න පෙන්න. නැත්නම් ලලිත් පෙරමුන් කියන කෙනා කොච්චර ඔයාගේ ගේ ඉස්සරහට එළමන් ඩාන්ස් කරලා පෙන්නනවා මාව ගණන් ගන්නෑ. මූවිස් එක කියලා පන්නයි. හැබැයි ලෝකයක් මාව පෙන්නවා. ලෝකයක් මා ලෝකෙකට මාව පෙන්නලා ලෝකෙන් මාව ආදරේ දිනපු කට්ටිය ඉන්නවා. ඉතින් මේ මිනිස්සුන්ගේ මං හදවතේ ටැටු එකක් පවා මොකද ටැටු එක ගහන් ඉන්නේ මගේ ජීවිතේ මට උදව් කරපු මිනිස්සුන්ගේ ටැටුස් තමයි තියෙන්නේ. ඉතින් මේ මිනිස්සු මගේ ජීවිතේට මට ගොඩක් උදව් කරා. අද හිඟා කාපු ලලිත් අද මෙතෙන්ට තැනකට ගෙන්නන්න කෝට් එකක් දාලා වාහනයකින් බහින්න පුළුවන් තැනකට ගෙන්නුවේ මේ මිනිස්සු. මේ මිනිස්සුන්ට මං අදටත් ඕනකට ගරු කරනවා සහ මේ මිනිස්සු මට දෙයක් කිව්වොත් මං ඒ දේ කරනවා. හැබැයි වැරදි දේවල් නෙමෙයි හොඳ දෙයක්. හැබැයි ලලිත් පෙරමුන්ගේ හීන තියෙනවා. අනිවාර්යෙන් එයා එතෙන්ට යනවා. දැන් කෝල් එකක් දීලා කී දෙනෙක් ගෙන්නන්න පුළුවන්? දැන් කෝල් එකක් දීලා වලියක් වුණත් මට 500ක් 600ක් වුණත් ගෙන්න දෙහැකි. උදව් කරන්න උනත් දැන් මේක කෝල් එකක් දාලා කෝටියක් වුණත් මට ඉල්ල ගන්න සල්ලි දෙන මිනිස්සු ඉන්නවා. ඒ විශ්වාසය හදාගත්තේ කොහොමද? දැන් ගොඩක් අය නැහැනේ. එහෙම විශ්වාස ගොඩක් කට්ටිය මම ඒක කියන්නේ ගොඩක් කට්ටිය බොන්නේ යාළුවෝ හදාගන්න කියලා. මගේ වෙඩින් එක දවස් 7ක් ලංකාවේ තිබ්බ ඩාන්ස් කෙනෙක් ගත්ත ලොකු වෙඩින් එක. මට අමතකුණා ඒක අහන්න ඕනේ. ලොකු වෙඩින් එක. ඉතින් මගේ ගමේ වෙඩින් එකට ක්‍රවුඩ් එක 2000. මගේ දවස් 7 හැම දවසකම 400 500 600 පුල් යාළුවෝ දවස් 4ක යාළුවෝ ඉන්දියා. ඒක අද එන වෙඩින් එකට අනිත් කට්ටිය එන්නේ නැහැ. මිනිස්සු මට ආදරේ මං අවංකම ගත්තොත් මං නිහතමානී මට මුල මතක තියෙනවා මං මට උදව්වක් කරොත් රුපියලක හරි බස් එකේ මට බෙල් එක හරි ගහලා දුන්නොත් මට උදව්වක් කවදාකවත් අමතක වෙන්නේ නැහැ. මිනිස්සු වතින් ගොඩක් අමතක වෙන්න පුළුවන් මූණ අමතක වෙලා දැන් මාස් දාගෙන ඉඳලා. නැත්තම් මම ජීවිතේ මට උදව්වක් කරපු මිනිස්සු කවදාකවත් අමතක කරන්නේ නැහැ. මම කොච්චර කොහොම ඉදියත් මම තාමත් වැලිගොඩ දාපු කොල්ලා කියන එක මම අමතක කරලත් නැහැ. මට මිනිස්සු ආදරේ ඒකයි. මගේ මං පෙලක් කට්ටිය එනවා දැක්කම මම කොණ්ඩේ වවාගෙන ටැටූ ගහගෙන රෙඩ් ලොක් කරගෙන ඉන්නකොට ඌ වෙන සීන් කියලා. සීන් නෑ. ඉතින් මාත් එක්ක කතා කරොත් ඕන කෙනෙක් එක්ක කතා කරනවා. කතා කරන්න තු මිනිස්සුෙක් කතා කරන්න බෑනේ. පෙලක් අය පොත කියවන්නේ පිට කවරෙන්. පිට කවරෙන් දැක්කම අපිව පේන්නේ දරුණුවට. හැබැයි ඇතුලේ තියෙන්නේ කතාව මොකද්ද කියලා ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් එහෙම මගේ ගොඩක් ඉන්නේ මගේ ඇතුලේ කතාව දන්න මිනිස්සු. ඉතින් ඒගොල්ලෝ ගොඩක් ආදරේ. මම කිව්වොත් ඕන දෙයකට එන්න මිනිස්සු ඉන්නවා. සුදු නංගියේ
සින්දුව ඊළඟ නෑ ඒකත් ඉතින් අපේ හොඳම ගායකයෙක්ගේ අපේ අයගෙනක සිින්දුවක් ඉතින් ඒක මගේ හිතර වෙදි සිින්දුව ඒගැන ගල් තමයි මුත් මගේ පික්ලාසුලත් ඉන්නේ ගස්ලමයි ගොඩක් ඉන්නේ ඉගෙන ගන්න ඉතින් වැරදි කරන්න නැතුව තමන්ගේ ගමන හරිට යන්න ඕනිමකද මේ ලෝකේ අපි කොල්ල කෙල්ල ගොඩත් වැඩියම ඉති ළමයි හැමසිම රවට ගන්න තව කට්ටඉන්න එක අන්සෝලින් එක ස්ටයිල්ලනේ ඉතින් එහෙම නැතුව ගමනක් යන්න මොකද ගල් කෙනෙකුට ජීවිතේ සතුටින් ඉන්න පුළුව ම දන්න විදිට ලංකාවෙන ගොඩක් 60-70කට මැරි කරනක විතරයි අම්ම තාත්ත ගාවන්නක විතර ඊට පස්සේ කොල්ලට ඕන විදිට තමන්ට නිතට ඕන දිට හැසිෙනවා ඉතින් අම්ම ගාවන්නකට තම තාත්ත කරතම නිදහස ජීවතන්න පුළන් ඉතින් ඒක හරිට තේරුම් අරගෙන ඒ ජීවිතේ පරිස්සමින් ජීවත්වෙන්න කියනක තියෙනවා ඒ සිින්දතුව එක නම කත කරගන්නතු කිසිද කරගන්නතු කෙනක තියෙනවා ඉතින් ඒකයි ඒ සිින්දුවට ආස මේ මමද ලලිත් පැරකුම් එක්ක අද මේ කතා බහ දැන් අර අපි කලින් කතා බහේදී කිව්වනේ මේ දවස් 7ක් වෙඩින් එක ගත කළේ යාළු සෑහෙන පිරිසක් හිටියයි කියලා. දැන් මුදල යසස කීර්තිය තියෙනකොට මිනිස්සු අපි ගාව සෑහෙන්න ඉන්නවා මී මැස්ස පොදී වගේ. යම් මොහොතක වෙනවට කියනවා නෙමෙයි. යම් මොහොතක මේ යසස කීර්තිය මුදල නැති වෙච්ච දවසක ඔය යාළුවෝ ටික ඔය ආකාරයෙන්ම ඔය ලෙංගතුකමින් ඉඳීද. එතකොට මම කීර්තිය හදාගත්තේ හොඳින්. මට කීර්තිය නැතිවන නැතිවෙන්න ඕන ම දරුණු අපරාධයක් හරි දරුණු වැඩක් හරි කරන්න එතකොට කොහොමද මාත් එක්ක මිනිස්සු ඉන්න ඕනේ මම වගේ දරුණු මිනිස්සු ඉන්න වැරදිකාරයෙක් කොහොමද මිනිස්සු ඉන්න ඕනේ මම කියන්නේ ඒක තමයි ස්වභාවයෙන් ධර්මයෙන් යට ලැබෙන දඩුවම මම හොඳට ඉන්නවනම් මගේ මිනිස්සු අදටත් මෙහෙම ඉන්නවා මම දැන් මෙහෙම කීර්තියක් තියාගෙන එකපාරට යාට මිනිස්සු නැති වෙන තරම් වැඩක් කරනවා නම් එයා අනිවාර්යෙන් රටට එයාගේ ජාතියට එයාගේ ඒක පෞද්ගලිකත්වයට වැරදින වැඩක් කරලා තියෙනවා. ඒතකොට කොහොමද මිනිස්සු ඉන්න ඕනේ. ඉතින් මම කොහොම මාස 6ක් ඉන්දියා කේල් කොලේ උඩ මම කොනිදාගෙන. ඒතකොට මම කවුරුත් දන්නේ නැහැ මම ජනප්‍රියත් නැහැ. එතකොටත් අපේ ගමේ දවස් දෙකකට බඩු මලු විතරක් තිබ්බ සීනි අනම්මනම් තේකොළ මලු 660 දවස් දෙකට. එතකොට මේ මිනිස්සු මම බලන්නයි මගේ ජනප්‍රියතාවයටවත් මුකුත් නෙමෙයි. මම එතකොටත් කවුරුත් දන්නේ නැති පොරක්. ඒත් මම මිනිස්සුන්ට තියෙන බැඳීම සහ මිනිස්සුන්ට කරන ආදරේ මම අදටත් අපේ ගමේ හලපහල මලකයක් තිබ්බ මම හාල් මිටියක් දන් දෙනවා. මම දන්සල් ගන්නත් දෙනවා. මම ඇස් කන්නඩි 50ක් දෙනවා. හරක් දෙන්නේ නිදහස් කරනවා. මගේ දැන්ටත් මගේ කාර් එක ඇතුළට ගියොත් මම සීය කොළ වලින් හදපු සල්ලි මිටියක් තියෙනවා. මගේ වාහනට ඇවිල්ලා කවුරු හරි තට්ටු කරොත් සර්කිල් අත දික් කරොත් මම සල්ලි දෙනවා. අපේ ටීචර්ස් ලොක්කම සල්ලි දාලා තියෙන්නේ. ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. ඉතින් මම පින් දහම් කරනවා කොට. ඉතින් ඒ හින්දා තමයි මිනිස්සු මාත් එක්ක ඉන්නේ සහ මම්ම සල්ලි වලින් මගේම සල්ලි මම ජීවත් කරන පවුල් දෙකක් ඉන්නවා. ඒ කියන්නේ මම බඩු මලු බෙහෙත් හැමදේම අරන් දෙනවා. හැමදේම මම කියන්නේ ගෙදරට කරනවා කියලා. කෑම සහ බෙහෙත් හැමදේම අරන් දෙන්නේ මම. ඉතින් ඒ කරන පින් දහම් එක්ක මට ජීවිතේ මිනිස්සු ගොඩක් ආදරේ සහ මං ඒ දේවල් කරන හින්දා මිනිස්සු මට ඉන්නවා කියලා මම දන්නවා. නැති වෙන්න පුළුවන්. නැති වුණොත් ඒක මගේ වරදක්. ඒකට මං බිඳවන්න වෙනවා. ඉදිරි මහ මැතිවරණය හෝ පළාත් සභා මැතිවරණයේදී හොරණ ආසනයෙන් ලලිත් පැරකුම් දේශපාලනයට ඉද මේ කියන කතන්දර ටිකත් එක්ක. මෙමය ඇත්තටම දේශපාලනේ නේම දවසක් නෑ. හැබැයි ආවොත් මීට වඩා ලස්සනටම රට කරලා පෙන්නනවා. තනියෙන් කරන්න පුළුවන්. තනියෙන් මාස 3ක් දුන්නොත් මම මාස 3 මේ රට කරලා පෙන්නනවා. ඊළඟට අපි මේ තව අහන්න බැරි වෙච්ච කාර්යය. දැන් රටවල් වලට ගිහින් තිනවනේ. ලංකාවේ හෝ වෙනත් රටවල 25 ඇතුලේ කාපු හොඳම කෑම මොකද්ද? ආහාර. ගොඩක් කනවනේ. මම හොඳම කෑම නම් කාලා තියෙන ඉන්දුනීසියාවෙන් තමයි. ඉන්දුනීසියාවේ හරි කෑම රහයි සහ ඒව පාරේ තියෙන කඩදින ස්ට්‍රීට් කඩවල තියෙන්නේ. හැත්තම රුපියල් 1000ක් විතර වියදම් කරාම කෑම ගන්න පුළුවන් මෙන්න මේ වගේ ටේබල් එකක් පිරෙන්නම ගත හැකි. රුපියල් කීයක් වියදම් කරමුද? රුපියල් 1000ක් 600ක් වගේ වියදම් කරාම ඔන්න බහන් ඉන්නේ රුපියල් 1000යි ගාන පිරෙන්න කන්න පුළුවන්. ඉන්දුනීසියාව ගියාම මේකට මාළු කුකුල් මාස් එහෙන කෑම જાති ගොඩක් තියෙනවා. ඒක මාර රහයි කෑම එක. ඒක ඒගොල්ලෝ ඔයිල් ගොඩක් දාලා දාන. අදටත් මම ඉන්දුනීසියාව ගියාම ෆයිව් ස්ටාර් හොටල් වලින් නෙමෙයි කන්නේ. මේ වීදි කඩවලින් තමයි අදට කන්නේ. හැමදාම මේ කඩේ තියෙනවා. ඒකනේ තමයි කන්නේ. ඒක රහ ගැන කියලා නිම කරන්න බෑ. අදටත් මං හිනාසයි ඉන්දුනීසියාව මං කම්පිටිෂන් තිබ්බත් මුලින්ම ඉන්දුනීසියාවේ රටට ඒක මාරම රහ කෑම එක. දැන් ලංකාවේ ඔබට හිතෙන්නේ නැද්ද ඔයගේ කඩයක් දැම්මොත් හොඳයි කියලා? දැම්මොත් හොඳයි. ඉතින් එහෙමත් 25000කට තමයි කෑමක් දෙන්නේ. දැන් මේ කොරෝනා කාලෙදී අපිට දැන් ඔබගේ ක්ෂේත්‍රයට සෑහෙන්න වැඩ අඩු වුණා. ඒ කියන්නේ අපිට ඉන්න වුණා එක තැනකට වෙලා සෑහෙන ප්‍රශ්න ටිකක් ආවනේ. ගොඩක් ප්‍රශ්න ධනාත්මකව දකින්නවනේ. පැරකුම් ස්ටෝස් දැම්මෙත් එහෙම පොඩි බලාපොරොත්තු නෑ. මම කොරෝනා ඉවරනව තමයි පැරකුම් ස්ටෝස් දැම්මේ. මම කොරෝනා කාලේ ලක්ෂ 22ක මම බඩු බෙදුවා. අපේ විජය කුමාර අයියා කෝටි 2ක බඩු බෙදුවා. අපි තමයි මුලින්ම මාධ්‍යයක් එළියට බහින්න කලින් මුලින්ම බඩු මලුවරන් පාරට බැස්සේ මම පින්දා කරන හින්දා. කියන්නේ මම කඩ දැම්මේ
කොරෝන කාලේ ඉවරුනාට පස්සේ මොකද මගේ සහෝදරයෝ 6 දෙනාම ජොබ් කර කර ඉඳී. ඉතින් මට හිතුණා මම යම්කිසි තැනක ඉන්නවා මගේ අයියලා අක්කලා ගාමට්ටුවල එහෙම වැඩ කරන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට මොකක් හරි ව්‍යාපාරයක් කරලා දෙන්න ඕනේ කියලා තමයි මම පැරකොම් ස්ටෝර් දැම්මේ. අද ඒක වැඩ කරන්නේ මගේම සහෝදරයෝ 6 දෙනා මම ජොබ් වලින් අයින් කරලා අද කඩ බාර දීලා තියෙනවා. ඉතින් පවුලම මම එක තැනකට අරගෙන ඒගොල්ලන්ගේ නිදහසත් එක්ක ඒගොල්ලන්ගේ ජීවිතේ විඳින අවස්ථාව හදලා දීලා තියෙනවා. අද පැරකොම් ස්ටෝර්ස් නම තිබ්බට ඔක්කොම කරගෙන යන්නේ ඒගොල්ලෝ. ඉතින් මට සතුටුයි මම මෙහෙම බලන් ඉන්නකොට ඒගොල්ලෝ ලස්සනට වැටි කරගෙන යනවා. අර ගාමට වල යනකොට තිබ්බ කම්පැනි වල තිබ්බ ප්‍රශ්න ඒගොල්ලෝ කාටවත් කරන්නේ නැහැ. ළමයි ටිකත් එක්ක පවුල හැමෝම එකට ඉන්නවා. ඉතින් අද ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බිස්නස් එක කරගෙන මගේ බිස්නස් එක කරගෙන ලස්සනට සතුටින් ජීවත් වෙනවා. ඒ කොරෝනා වලින් කිසිම දෙයක් ගන්න කරේ නැහැ. කොරෝනා කාලේ මම ඊට වඩා මිනිසුන්ට බඩු විදුවා. අක්කල දෙන්න අයියල දෙන්නයි ඔබයි නංගි. ඔය අතරින් දැන් මේ ලැබපු සාර්ථකත්වයේ ගමන ඇතුලේ ඔය සහෝදරයෝ 6 දෙනාම එකතු වෙන්නේ. ඔය අතරින් ආදරණීයම දේ ඔබට ප්‍රකාශ කළේ කොහොමද? ඒ කියන්නේ ඔක්කොම ආදරණීය දේවල් කියන මම කියන වඩා දැනෙන ආදරණීය ගෙනාවේ අපේ ලොකු අයියා. ලොකු අයියා තමයි මම ඩාන්සින් වලට යොමු කරේ. ඉතින් එයාට තමයි ක්‍රෙඩිට් එක වැඩිම යන්න ඕනේ. අදටත් මගේ ක්ලාස් එකේ එයා තමයි මුලින්ම ඩාන්සර්. මම ඉගෙන ගත්තෙත් එයාගෙන් මුල් ටික. ඊට පස්සේ එයා තමයි මාව ඩාන්සින් ක්ලාස් එකට ගිහිල්ලා මාව ඩාන්ස් කෙනෙක් කරන තැනට ගෙනාවේ එයා. ඉතින් අද හැබැයි මගේ ඩාන්ස් ස්කූල් එකේ එයා මගේ ගෝලෙක් විදිහට වැඩ කරනවා. මගේ අයියා ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. හරි සන්තෝෂයි. ඉතින් අයියාක මගේ ගෙදරදී එයා තමයි හැම අනිත් අය ඔක්කොම ආදරේ. ඉතින් අද එයා මගේ ළඟ තාමත් මගේ ළඟ ඉඳගෙන මගේ පිටිපස්සෙන් ඉඳගෙන ඒ කියන්නේ මම ෂීට් එකේ ඉඳගෙන ඉඳියට පිටිපස්සෙන් අයියා ඉන්නේ එයා. ඉතින් එයා තමයි ඉතින් දැන් මේ දෙයක් සාර්ථක වෙන්න අපිට හොඳයි කියනවට වඩා විවේචනක් තියෙන්න ඕනේ. ඔබේ මේ නර්තනය සහ ඔබේ ජීවිතේ හොඳම විවේචකයා කවුද? විවේචකයා කියන්නේ එක දවසක් ඒ කිව්වොත් එහෙම කෙනා කවුද කියලා දැනගන්න ඒකින් හරියන්නේ නැහැ කියන්න ඕනේ. මම එක ආයතනයක උගන්නන ලොකු ලංකාවේ ලොකු ආයතනයක්. ඒකේ උගන්නන්න මම යනවා. එතකොට යන්න හදනවා. මම ඉන්ටර්වයුව ඔක්කොම මගේ පාස් මගේ තියෙන සර්ටිෆිකේට්ස් ඔක්කොම බලලා මම තමයි ඒකේ උගන්නන්න ඕනේ කියලා මම ඔක්කොම කතා කරලා ඉවරයි. මට ඉරිදරයට කෝල් එකක් එනවා. ඉරිදරට කෝල් එකක් ඇවිල්ලා කියනවා මේ සර් ආගේ ඔක්කොම හරි ඔබතුමා දැන් හෙට උදේ එනවද මම කොහොමද එනවා ඊට පස්සේ මට කියනවා ඔබතුමා එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔංග මොකද්ද සර් ප්‍රශ්නේ කියලා ඔබතුමාගේ කොණ්ඩේ තමයි ප්‍රශ්නේ කිව්වා ඉතින් මගේ කොණ්ඩේ මං කිව්වා එතකොට ඔබතුමා මට ඔබතුමාගේ දුව හරි බිරිඳ හරි කවුරු මට දෙන්නද බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඒ ඔබගේ ආයතනයේ ඉන්න ගෑල්ලමෙක් මට බන්දලා දෙන්නද හදන්නේ නෑනේ ඔබ බලාපොරොත්තු වෙන්නේ මගේ කලාව මාව බලාපොරොත්තු වෙන්න එපා එයා මාව විවේචනය කරා ඒ කියන්නේ මගේ කොණ්ඩේ මගේ ටැටූස් හරියන්නේ නැහැ කියලා ඊට පස්සේ එයා තේරුම් අරගෙන මගෙන් ගන්න ඕනේ කලාව කියන එක සහ මගෙන් ලබා යුත්තේ මගේ තියෙන ශිල්පය කියන එක තේරුම් ගත්තා. ඊට පස්සේ පහවදා යා SMB මීටින් එකක් තියලා කිව්වා ජීවිතේ ලලිත්ජන් ලොකු දෙයක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ මිනිහෙක්ගේ පිටින් බලන්න එපා. එයාගේ ඇතුළේ තියෙන කලාවක් අන්න එක තමයි අපි ගන්න ඕනේ කියලා කිව්වා. ඉතින් එයා තමයි විවේචනය කරේ මුලින්ම. ඒ කියන්නේ ගොඩක් ඉස්සරහා කට්ටිය කොණ්ඩේ රැවුල ඒක මගේ ස්ටයිල් එක. ඒක මම කවුරුවක්වත් මාව බලන්න පොරොත්තු වෙන්නේ නැහැ. අදටත් මම ක්ලාස් එකේ ඇතුළේ ඉඳන් ගහලා තියෙනවා හැම ක්ලාස් එකෙම ඔබ බලාපොරොත්තු වෙන්නේ විය යුත්තේ මානව මාගේ කලාවයි කියලා. ඒක තමයි මගේ තේමා පාටි. දිවියම වාගේ ඊළඟ සින්දු. ඒ කියන්නේ අපේ දෙමව්පියෝ අම්මා තාත්තා අපි වෙනුවෙන් කොච්චර දේවල් කැප කරලා තියෙනවද? ගොඩක් කට්ටිය හිතනවා මම මේක සින්දුවෙන් පිට ගිහිල්ලත් කියනවා ඇති. අම්මා තාත්තා අපිට කරේ නෑ. අම්මා තාත්තගෙන් අපිට ලැබුණේ නෑ. අපිට දේපල ලැබුණේ නෑ. බැන්දාම කොල්ල හම්බුන්නේ නෑ කියනවා. අතපය හතර කඩන්න නැතුව හැදුවනම් දෙමව්පියෙක්ගෙන් ළමයෙකුට වෙන්න ඕන එච්චර මේක දියයි. මොකද අවුරුදු 4ක් 5ක් වෙනකන් අපි මෙලොවම දෙයක් දන්නේ නෑ. කන්න දුන්නොත් තමයි කන්නේ. අම්මා අපිට උණ ගන්නකොට අම්මා අත තියලා බලලා හරි අපි අඬනකොට අම්මා අපිට බඩේ අමාරුද කියලා අම්මා තාත්තා තේරුම් අරන් අපිට බෙහෙත් ටික අරන් දෙනවා. අපිව වතුර වලකට වැටෙන්න නොදී කන්න නැතුව මැරෙන්න නොදී අපේ ජීවිතේ අවුරුදු 4ක් කියන ලොකු කාලයක් 4ක් 5ක් කියන්නේ. ඒ කාලය තුල අපි කිසිම දෙයක් දන්නේ නැතුව මෝඩිය වගේ පාරවල් පනිනවා දන්න. ඒ හැම කාලෙම අපේ අම්මා තාත්තා අපිව රැක ගන්නවා. ඒ දේ තමයි අම්මා තාත්තට දෙන්න පුළුවන් ළමයෙකුට ලොකුම දේ අතපය හතර කඩන්න නැතුව හදපු එක. ඉතින් එතනින් හරි කිසි දෙයක් තව දෙමව්පියගෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඉතින් ඒගොල්ලන්ගේ ජීවිතේම කැප කරන ළමයි වෙනුවෙන් අම්මා තාත්තා කෙනෙක්. ඒ සින්දුව තුළ ඒක ලස්සනට තියෙන තාත්තා කෙනෙක් කියන විදිය. ඒ සින්දුව මම ගොඩක් ආසයි. මේ මමද අද අපේ කතාබහේ අවසාන කතාංගය තමයි මේ විදිහට ඔබ ඉදිරියට ගේන බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ FM 107න් අපිව අහන ශ්‍රාවක හිතවතුන්, ඒ වගේම YouTube නාලිකාව හරහා අපිව නරඹන අපිට අපේ ගුණදොස් විවිධාකාරයෙන් ඉදිරිපත් කරන අපේ ශ්‍රාවක හිතවතුන් වගේම ප්‍රේක්ෂක හිතවතුන්, පරිශීලක හිතවතුන් මේ හැමදෙනාම අපි මතක් කරනවා. ඔබටත් පුළුවන් අපේ මේ වැඩසටහන ගැන විවිධ අදහස් දක්වන්නට YouTube නාලිකාවේ කමෙන්ටු තීරය හරහා මේ අවස්ථාව කමෙන්ට් සෙක්ෂන් එකෙන් ලැබෙන බවත් මතක් කරන්නට ඕනේ. මේ ලංකාවේ ලොකුම ෂෝ එක ගැන කතා කරමු. ඒක ඇත්තටම ගත්තොත් එදා මෙදා අතර තිබ්බ ලංකාවේ ලොකුම
පැන්සටි විදින්න පුළුවන් ෂෝ එක අප්‍රේල් 6 වෙනිදා නිලුම් පොකුරන් කාලේ දීපේ පැවැත්වෙනවා. ඉතින් දැන් වෙනකොටත් ඒකේ ටිකට්ස් ඔක්කොම ඉවරයි. දවස් 3 ටිකට්ස් ශ්‍රී ලංකාවේ ඔක්කොම විකිනලා ඉතින් ඉවරයි. අපිට එන්න විදියන්නේ. ටිකට්ස් ඔක්කොම ඉවරයි. ඉතින් VIP passes තමයි හරි තියෙන්නේ. ඉතින් ඒක ලංකාවේ තියෙන කන්සෙප්ට් එකක් නෙමෙයි. තනිකර ඩාන්සින් ස්ටයිල් වලින් යන්නේ. ඉතින් ඒක ලංකාවේ ඩාන්සර්ස් වලට සහ ලංකාවේ තියෙන ඩාන්සර් කෙනෙකුට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියන එක සහ ලංකාවේ ඩාන්සර් කෙනෙකුට ලැබෙන්න ඕන වටිනාකම සහ ඩාන්සර් කෙනෙකුට කරන්න පුළුවන් දේ මොකක්ද කියන එක මිනිස්සු දැනගනි. සහ ඉවෙන්ට් කරන කට්ටිය හැමතේම channel හැමදේම දැනගනි. මේක ඇතුලේ ලොකු දෙයක් තව අපිට කරන්න පුළුවන් කරන්න තිබුණා කියන එක දැනගන්න සහ ඉස්සරහට අපේ ඩාන්ස් ස්ටඩි එකට ඉස්සරහට දියුණු වෙන සහ ඩාන්සර්ස් වලට වටිනාකමක් ලැබෙන්න තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් ඒක මට විතරක් මම කරන වැඩ නෙවෙයි ලංකාවේ හැම ඩාන්සර් කෙනෙකුටම වටිනාකමක් ලැබෙන වැඩක් තමයි කරන්නේ අප්‍රේල් 6 වෙනිදාට. ඉතින් මම හිතනවා ඒක YouTube channel 19කින් විතර live යනවා. තව මේකේ social media වල ගොඩාක් හරියක් මේ show එක යනවා. ඉතින් එහෙම live හරි බලන්න පුළුවන්. නැත්නම් පස්සේ recording හරි බලන්න පුළුවන්. YouTube එකෙන් බලන්න පුළුවන්. මොකද TV channel නැහැ. බලන්න පුළුවන්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේක ඇවිල්ලා බලන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපේ ලලිත් පෙරකුම් කොහෙන් හරි මේ show එක බලන්න. ඩාන්සර්ස්ලා ලංකාවේ කොච්චර දක්ෂලා ඩාන්සර්ස්ලා ඉන්නවද සහ ඒගොල්ලෝ කොච්චර දේවල් කරන්න පුළුවන්ද ලංකාවේ හිතන මට්ටමට වඩා කොච්චර හිලින් අපි ඉන්නවද කියන එක මිනිස්සුන්ට දැක ගන්න පුළුවන්. මෙහෙම ඇහුවට කමක් නැහැ කියලා හිතන සාමාන්‍ය දේව වගේ ලොකු වැඩක් කරනකොට ලොකු වියදමක් දරන්න වෙනවනේ. දැන් මේනකොට කොහොමද තත්ත්වය ඒ? හරියට ගත්තොත් දැන්ට මේකේ ලක්ෂ 77ක් විතර මේ ෂෝ එකට වියදම් වෙලා තියෙනවා. අමතර වියදම් නැතුව. ඉතින් අද කාලෙත් බඩු හැමදේම ගණන්. ඉතින් මං හිතනවා සල්ලි වලට වඩා සල්ලි ඒකට මට ළමයින් ක්ලාස් වල ළමයින් සහ දෙමව්පියෝ සහ ස්පොන්සර්ස්ලා ගොඩ දෙනෙක් ඉන්නවා. ඇත්තටම ගොඩක් ඉන්නවා. ඒක කරගෙන යන්න පුළුවන්. හැබැයි මටත් ගොඩක් වියදම් වෙලා තියෙනවා. සල්ලි වලට වඩා අපි කරන දේ වටිනවා. මිනිස්සුන්ට මතක හිටිනවා. ඒ හරහා හැමදේම ලැබෙනවා. සල්ලි හම්බ කරන්න ඕන සල්ලි වියදම් කරන්න ඕනි. ඉතින් හැමදේම එහෙමයි. ඉතින් ඒක වියදම් කරාට පාඩු නෑ. මොකද නම කියන එක සල්ලි වලට ගන්න බෑ. දැන් හදිස්සිය හරි දැන් ඔය ජීවිතේ හැරෝම් ටිකක් තිබ්බනේ. ඔය හැරෝම් ටික කොහොම නොවි ජීවිතේ ගියා නම් අද ලලිත් පෙරකුම් කොහේ ඉන්න තිබුණා? අනිවාර්යෙන් මං SF එකේ. SF එකේ. SF එකේ ඩොට් ගිහලා තමයි. මගේ පොඩි කාලේ නම් හීනේ තිබ්බේ කොමාන්ඩෝ කෙනෙක් වෙන්න. ඊට පස්සේ ලොකු වෙනකොට SF කෙනෙක් වෙන්න ඕන කියලා තිබ්බා. අදලත් අපේ ගෙදර තියෙන්නේ තුවක්කු විතරයි. තුවක්කු කියන්නේ සෙල්ලම් තුවක්කු. පොඩි කාලේ ඉඳන් සෙල්ලම් තුවක්කු ලී වලින් හදපුවා, කඩ වලින් ගත්තේ තුවක්කු විතරයි අපේ ගෙදර තියෙන්නේ. තනිකර ගියොත් හද පෝර් බෑග් වලට දාලා තුවක්කු විතරමයි තියෙන්නේ. මොකද හීනේ තිබ්බේ SF එකට යන්න. පොඩි කාලේ ඉඳන් ප්‍රැක්ටිස් කරේ ටවර්ස් වල උඩ නගිනවා, එළියෙන් බහිනවා, හැමදේම යනවා, වෙලවල් වල බහැලා අපේ ගම මිනිස්සු දන්නවා. පොඩි කාලේ ඉඳන් කොස් ගෙඩියකට වට ගන්නවා, බයික් ඇඟුඩින් යනවා, පොළු වලින් ගහ ගන්නවා, යාළුවන්ට කියලා බඩර ගහ ගන්නවා. ඒ හැමදේම හීනයක් තිබුණා SF එකට යන්න. ඉතින් ඒකට යන්න හම්බුන්නේ නැහැ කොහොම හරි. මං ඉන්ටර්වයුව ගියා. ඉන්ටර්වයුව ගියාට පස්සේ මාස 3කින් පස්සේ තමයි කෝ ගන්නෙ. ඒතරින් වෙනස් වුණ එක තමයි මේ මාස තුන තමයි අනිත් පැත්තට පෙරළුනේ. දැන් මේ වැඩසටහන ආරම්භයේදීම ඇහුවා අද මොනවද අහන්න බලාපොරොත්තු වෙන්නේ වගේ එකක්. දැන් ඔබට මොකද හිතෙන්නේ? ඇත්තට ඉතින් ගොඩක් සතුටුයි. ජීවිතේ මෙහෙම කතා කරන්න හම්බුනාට අපි කොහොම කොච්චර ජනප්‍රිය වුණත් කොච්චර දැනකින් ගියත් අපි ඔගොල්ලෝ මේ කරන දේ හින්දා channel එකකින් අපිව ඉස්සරහට ගෙනල්ලා කරගෙන අපිව තවත් ගොඩක් කට්ටිය දැනගන්නවා. ඉතින් ඒකෙන් අපිව තවත් ඉස්සරහට යනවා. ඉතින් ඒකට මුලින්ම ඕගොල්ලන්ට හදවතින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඇත්තටම අපේ ජීවිතේ අපේ පරණ අතීතයෙන් මතක් කරලා කතා කරන්න ලැබෙන එක ගොඩක් සතුටුයි මේ වගේ අවස්ථාවක. මොකද ඔළුවත් ගොඩක් ටෙන්ෂන් ඉන්නේ ප්‍රශ්න ගොඩක් ඉන්නේ මේ දවස්වල ෂෝ එකේ හින්දා. ඉතින් ගොඩක් රිලැක්ස් වුණා. ඉතින් ඇත්තටම ජීවිතේ ආයි විඳින්න පුළුවන් කමක් ආවා මේ මතකයන් වලට ගිහිල්ලා. ඉතින් ගොඩක් ස්තුතියි. අද මං ජීවිතේ මාර සතුටු වෙනවා. අඩියෙන් පටන් ගත්ත කොල්ලෙක් අද ලංකාවේ 9 දින 10 දිනකට ජොබ් එක දීලා මගේ පවුල් ෆැමිලි එක හැමෝම ජොබ් වලින් අයින් කළා. මගේම ව්‍යාපාර තියාගෙන ළමයි 50000 60000 වඩා ජීවිතය ආලෝකමත් කරලා එළිය කරලා ලංකාවේ තරු ගොඩක් බිහි කරලා අද ඒ ළමයි ගොඩක් තැන්වල ඉන්නවා. හෙට වුණත් සතුටින් මැරෙන්න පුළුවන් තැනක මම ඉන්නවා. ඉතින් අද ජීවිතය හොඳ සුන්දර ජීවිතයක් ගෙවනවා. අද හිතුනොත් බ්‍රෑන්ඩ් එකක් ඒ කියන්නේ බිලක් බලන්න තෙදුමක් ගන්න පුළුවන්. හිතුනොත් ඕන හොටෙල් එකකින් ලංකාවේ කන්න පුළුවන්. සහ කිසිම නීති විරෝධී වැඩක් කරන්නේ නැතුව රටට ආදර්ශමත් වෙලා රටට වැඩදායි පුජ්‍යලෙක් වෙලා හැමෝටම සේවයක් කරන් ජීවත් වෙනවා. ඉතින් මං හිතනවා සතුටින් ඉන්න කොල්ල මම සහ අපේ ටීම් එක කියලා. ඇත්තම ජීවිතේ විඳිනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ වැඩ කරනවල තියෙන ටෙන්ෂන් එක විතරයි. නැත්නම් අපිට පිටිපස්ස හැරිලා බැලලා පස්ස වෙන කිසිම දෙයක් නැහැ ජීවිතේ. අද මාර සතුටින් ජීවත් වෙනවා. ඇත්තම කිව්වොත් අවංකම හදවතින්ම මාර විදිහට ජීවිතේ විඳිනවා. ඒ හැමදේම විඳින්නේ සාධාරණව සම්පූර්ණ ජීවත් වෙන හින්දා. අද ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඒ ජීවිතේ මතකයන් අවදි කරලා ඒ සතුට ආයි පරමට ලබා දුන්නා. දැන් තව කාරණයක් මතක් කරන්න තියෙනවා. ආයිත් පම් පොඩ අතීතයට යන්න. නුගේගොඩ පේමන්ට් එකේ කපුරු විකුණනකොට මුණ දුන්නු කියන්නේ මතක නොවන මතකය මොකක්ද? ඒ කියන්නේ ඒක ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා කියන්නේ හැමතිස්සෙම පොලිසියෙන් උඩ දුවන එක තමයි තියෙන්නේ.
පේමට බඩු කරන්න දෙන්න ඉස්සර ඒ පේමට එක තියන් විකුණනවා පොලිසිෙන්ට දුවන්න හැම මනුසක මට යොකතම මමත් ඉතින් මම ස්කෝල එක අවුදු පහිදිත්ම නොකට එමට කපු බොලිකුන්න වටිය කොල තියාගෙන නැත්න අතේ කපුරු වෙලක් දාගෙන සවින් බැක තියාගෙන නොන කපුරු කපුරල විකුණවා අපි අතේතියම් විකුණන්න පුළන් ඕනතර කූඩයක් තියාගෙන පෙටියත්යම් බිමතියාගතොත් අනිවර පොලිසි ල තට්ටු පිටි දාගෙන යනවා මගෙත් එක පරක් තට්ටු පිටින් පොලිසින් දාගෙන ගිය පිටිපස ඩිකිය ඉතින් අඩාට පස්සේ යනවා නේසර නේසර කියලා ඒක දුකයි එක දවසක් ම පේමට එක පුබොල විකුන්නකොට එකළමේ කර අපි කියන්නේ හුන් අපි හුණ විජුකිලනට කියන්න පැකටතින් ඒක කකාවා කකාවිල එළමයක් මගේළඟ ඉස්රහයක වැන්න බීමට පේමට් එකෙද ඒ වැටන ශනිකව මගේ හුලගෙන කෑවටටක් ගල මම එක ම හිතුවත් නෑ මගේ දන්න එක හුලගෙන කෑව අහුලගෙන කලකොට තාත් හිතුව ම එළමගේ උදුරල ගත්ත කියලා ඉරසේ මට මෙම කල්ල ගහන්න හදලා බැනල ගියා ඒකන ඒක දේසුල ඉතරක ගනක් නෑ දැම්ම තක්ක දියක පට දුකයි මංහිම ඒක හුලගෙන කෑව කියලගේ එක මට ටක්ගල හුලගෙන කෑව ඉතින් ඔහවයි පමට බඩිකුට කවදක්ත් බත්තය කන්නේ බනිස් ගිඩිය කාල පලේන්ට ඇත්තමයි බොන්නේ එකසේ එකද සත් හොඳ අදකිමත්තින එක ම කියන්න මෝන එකස මම අපි කන්න පේමට බඩිගොද කන්න බනිස් ගිඩිය කාල ඒකත බොඩ මොද බත් එක කරි කාලා සල්ලි විදංගු තාත්තර පාඩුව කියනක ම හමදම පිතනවා තාත්තක තම ඔක්කොම බඩුවන ම අප අයිල නංගල ඔක්කොම පේමට බඩිකුන්නවා ම ඒක බොන්න යනකොට එක මනුසෙක්කාව හොඳට හැඳලා ඒගැන ස්ටේට් කටකල් හොඳ ඇදල විල්ලකිව මේ අපිකන්න අක්කලයි කඩේ කියල කියන්නේ එතරින් කාලා මේ අක්ක මේ මට බට්ටිකක් දෙන්න මේ පොඩි මාළු හොදිරිකක් එක මේ බල්ලෙකුට දාන්න කියල කිව ඉරිස මද මම්බල්න යක මේ මනුසයක බල්ලන්ටත් දාන්න කෑම හදනවා අපිට තමයි කන්න නැති කියලා දෙමට මාර්ශෝක් මේ මනුසය බල්ලන්ට දාන්න කෑමයක් කිල්ලනවා මේ මාළු හොදිත් එක් විතර සුදු බත් එක එය බත් එක ගෙනල්ල ගෙදරින් මාළු හොදිරිකක් කිල්ලන බල්ලට දාන්න අනදාන්න කියලා මම්බලයක මේ මනුසය බල්ලන්ටක් කැමදන අපි කොච්චර දීවතයට දෙන්නට බල්ලට දාන්නත් කැමතින කියලා මංක මාර අපසට මංකරට කමන්න කියලා ඒ මනුසය බත්තකත් අරගෙන මෙම යන පස මංගිය මිය පසමිය බල්ලට දාන්න කවුද බත් එක්න වාසනාවත බල්ල කවති න පසගිය යනකට ය ස්ටන්ඩ ට පිට ස්ටන්ඩ ති ස්ටන්ඩ පිට පසගිල්ල මම මෙම අයිවෙලා මෙහ මුළුදල් බලන්නකට පහුවේ මනුස්්‍යය ඒ බත්තක ඉඳගෙන කනවා ඒකන එක මගේ ජීවිතය මමත් මටත් ඉරතරමන් දුප්පත් හැම ම බැලුවයි මනුස්්‍යයට ගෙදරින් බත්තක විතරක් කියල දෙන්න ඇති ඔයි කවරු හරි එයට හොදි නෑගන්න එය කඩට විල්ල බල්ලෙකුට දෙන්න කියලා සල්ලි නැතුව මාළු හොදිරිකත්දාගෙන කන මම්බලෝ මේ ජීවිතය මේ කොච්චර සරන මිනිස්සු ඉන්නවා ඒ මනුස්්‍යයට ඉල්ලන්න තිබන මනස ඉල්ලන්න බැරිකමට හොඳ ඇදල විල්ල ඒ බත්තක අයිනික තියන් කන ඒක මගේ ලයිෆක මන්දක එක මත් අසරනයි හැබයි මං ඒ මනුස්ස දැකලම තවත් අසරනයි එම ජීවත් මිනිස් ති ම ජීවිත තමනත් එම දැක පෝඩිකාල හීන ඉතින් අර ඒක මාර ඒක ශොක්ක ඒක තේරෙන්න එක මාරයි අර අපිට වෙන්න ඉතින් අර හැමදාම් පොලිසින් එල්ලා එනකොට දුවනවා ඉතින් බඩුටිකත් අරගෙන ඕක තමයි ෂූටි කාලෙදම ඒත් ඉතින් බිස්නස් කරා දෙමං ඔය ප්‍රශ්නය ඇහුවේ දැන් අද ආවේ නුගේ ගොඩට ඔය කියන මතක ටික ඔක්කොම දකින්නේ ඒව නැවත මතක් වෙන්නේ අද ජීවිතේ යම් තැනක ඉන්නවා ඒක සාර්ථකයි ආඩම්බරයි අපි ඔබට වැඩි ආරම්භයේදී කිව්වා අද දෙයක් ඉගෙන ගන්න තිබෙනවා ඒ දේ ඉගෙන ගන්න එහෙම වුණොත් ජීවිතයට ආදර්ශයක් කරගන්න මේ වැඩේ සාර්ථක වෙන්නේ එහෙම වුණොත් මේ මමද කතා බහ පැමිණියාට බොහොම ස්තුතියි ඉදිරි අනාගත බලාපොරොත්තුව ස්ටේජ් එකට ගිහිල්ලා නෙමෙයි වැඩේ ගොඩ දාලම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා thank you so much අපි එහෙනම් හම්බෙමු ආයිත් දවසක සුන්දර විදිහට සුන්දර මිනිසෙක් එක්ක ජීවිතේ දිනපු මිනිසෙක් එක්ක කතා කරන්නට ගොඩක් කතන්දර තිබෙනවා. එහෙමනම් ගිහින් එන්න හැමදෙනාටම ජය සතුටු පිරි හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. මම චරිත් ජයලත්.